Net FM Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් බදාදා net FM Unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන වෙලාව. විශේෂයෙන්ම මේ රටේ විවිධ ප්‍රශ්න විවිධ ජන කණ්ඩායම් වලට බලපාන ආකාරය අපි දැකලා තියෙනවා. නමුත් එක් කණ්ඩායමට සාපේක්ෂව ප්‍රශ්න කතා කරන්න ප්‍රශ්න විසඳන්න වේදිකා තැනුවත් අපි මම හිතන්නේ ශ්‍රී ලාංකිකයෝ විදිහට ගත්තට පස්සේ අඩු වැඩි වශයෙන් බොහෝ පිරිසකට ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න දේවල් තියෙනවා මොන කණ්ඩායම නියෝජනය කරත් Tamanගේ ප්‍රශ්න කෙසේ හෝ निराකරණය කරගන්න කණ්ඩායමකුත් රට ඇතුලේ ඉන්නවා පීඩාවට පත්වෙන ජනතාව කොහේ හිටියත් සමහර වෙලාවට පීඩාවට පත් වෙනවා උත්තර හොයන්න ගියට උත්තරත් නැහැ උත්තර හොයන්න යන ගමන සාධාරණයි කියලා හිතෙන්නෙත් නැහැ කොහොම වුණත් මේ දිනවල ආයමත් ජිනීවාහි මානව හිමිකම් සැසිය ආරම්භ වෙලා තියෙන නිසා අපි ජාතික සමගියක් සඳහා වන කාරණාව රට ඇතුළෙත් මතුවලා තියෙන යම් මට්ටමකට ලෝකෙත් සාකච්ඡා කරනවා ඒක නිකන් අර වාර්ෂික න්‍යාය පත්‍රයක අනිවාර්ය අංගයක් බවට පත් වෙලා වගේ එහෙමත් දැනෙනවා මේ සියල්ලත් එක්ක අද දේශපාලන සංවාදය සඳහා අපි ආරාධනා කළා ඔහු පිළිබඳව අපි හඳුනගනිද්දී විශේෂයෙන්ම මේ රට ඇතුලේ විවිධ කණ්ඩායම් අතරේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරද්දී අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ සංනිවේදන පරතරය මේ කමියුනිකේෂන් ගැප් කියන එක. ඒක පුරවන්න දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරමින් වර්තමානයේ බැලුවමත් හැඩිදැඩි පෞරුෂයක් තියෙන හොඳ හඬක් තියෙන සහ ඒ හඬ හොඳින් පාවිච්චි කරන තරුණ දේශපාලනඥයෙක්ව අපේ නෙත ගැටෙනවා. ඔහුට අපි ආරාධනා කළාද අපේ වැඩසටහනට එතුමා දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව ආපු ශානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීතුමා. බොහොම කැමැත්තෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා මන්ත්‍රීතුමා ආයුබෝවන්. ආයුබෝවන් මනෝජ් ආයුබෝවන්. මන්ත්‍රීතුමා අපි මේ මම කලින් කිව්වා වගේ විවිධ කණ්ඩායම් වලට රටේ ප්‍රශ්න තියෙනවා. ඒව විසඳ ගන්න උත්සාහ කරනවා. මොන කණ්ඩායම නියෝජනය කරත් අතලොස්සක් ඉන්නවා කොහොම හරි තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවා. ඒක ජාතීන් වශයෙන්ද ආගම් වශයෙන්ද දේශපාලන පක්ෂ වශයෙන්ද කියලා නෑ. රටේ හැම සුළුතරයක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවා. බහුතරයක් ඉන්නවා. ඔවුන් රටේ කොහේ ජීවත් වුණත් මොන ආකාරයෙන් ජීවත් වුණත් ඔවුන්ගේ ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට උත්තර නෑ. විසඳුම් නෑ. ඒවා සමහරවිට සමහරුන්ගේ ආදායම් මාර්ග බවට පත් වෙලා සමහර කණ්ඩායම් වල ප්‍රශ්න ඒක උත්තරෙද දකුණේද ආයි එහෙම ගැටලුවක් නෑ. අපිට මේ යම් විදිහකට කොටස් වශයෙන් ප්‍රශ්නවලට උත්තර හොයන්න හදනවට වැඩිය පොදුවේ අපිට එකතු වෙලා පොදුවේ ප්‍රශ්න තියෙන ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන ක්‍රමයක් හදාගන්න බැරිද දේශපාලනඥයෝ විදිහට? නැවතත් වරක් අයිබෝන් මනෝජ් ඒ වගේම බොහොම ස්තුතියි net fm මේ වැඩසටහන හරහා මට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම ගැන මම මේක පටන් ගන්න කලින් කියන්න ඕනේ මම net fm නාලිකාව පිළිබඳව ඉතාමත්ම කැමැත්තකින් නෙවෙයි ඇත්තටම හිටියේ මම මේ ඔබතුමාත් එක්ක කතා කරන කල මොකද මගේ පහුගිය කාලයේ සිදුවෙච්ච සිදුවීමක් නිසා net fm බැලුම්ගල කියන වැඩසටහනක් කරා ජනවාරි මාසයේදී මගේ යම් කිසි ප්‍රකාශයක් මගේ ඉන්ටර්විව් එකක් අරගෙන ඒක විකෘති කරලා දාලා තිබ්බා. ඒ කියන්නේ මාව ඉතාමත්ම වැරදි කෝණයකින් ජනතාවට පෙනෙන විදිහට දාලා තිබ්බා. ඒක නිසා ඉස්සෙල්ලා මම මේක කියනවා මොකද හිතේ යම් කිසි දෙයක් තියාගෙන අපි එළියට එකක් කතා කරලා වැඩක් නැහැ. ඒක නිසා ඒකත් මම මෙතන මතක් කරන්න ඕනේ. හැබැයි මම හිතන්නේ මේක ලයිව් වැඩසටහන නිසා මම හිතන්නේ මට මේ අවස්ථාව ලබා දීම ගැන කියන්නේ මේ නාලිකාවෙන් මේ අවස්ථාව ආපහු ලබා දීම ගැන මට මගේ පැත්ත කියන්න බොහොම ස්තුතියි. මනෝජ් ඇත්තටම අද ශ්‍රී ලංකාව ගත්තම ශ්‍රී ලංකාවේ මම දකින විදිහට ගැටලු ප්‍රධානම ගැටලු රාශියක් තියෙනවා. මේ ගැටලු රාශියකකින් ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම පොදුවේ ගොඩක් ගැටලු තියෙනවා. හැබැයි ඒ පොදුවේ තියෙන ගැටලු අපි निराකරණය කරගන්න මේ රටේ දිගු කාලයක් තිස්සේ निराකරණය නොකරපු ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නිදහස හම්බෙච්ච දවසේ නම් මේ ශ්‍රී ලංකාව තුළ දේශපාලනමය අර්බුදයක් තියෙනවා. අද ඉන්න ගොඩක් තරුණ තරුණියන් දන්නේ නැහැ මේ දේශපාලන අර්බුදයේ හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ
ද්‍රවිඩ ජනතාවගේ ගැටලු කියපු ගමන් සාමාන්‍යයෙන් කියන්නේ LTT ත්‍රස්තවාදය හා සම්බන්ධ කරලා තමයි ද්‍රවිඩ ජනතාව ගැටලු කියලා කියන්නේ. හැබැයි ඇත්තටම ශ්‍රී ලංකාවේ 1948 නිදහස ලැබුණාන් පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අවි ආයුධ අරන් ද්‍රවිඩ තරුණයෝ රණ්ඩු කරන්න පටන් ගත්තේ 80 70 ගණන් වල අන්තිම කාලේ 80 ගණන් වල මුල් කාලේ අවුරුදු 30ක් දේශපාලනමය සංවාදය හරහා ඒ දේශපාලනමය ගැටලු වෙනස් කරගන්න හැදුවා. හැබැයි ඒක අසාර්ථක වුණා. මොකද ඒවකට හිටපු නායකින් ඒ කියන්නේ ඒවකට හිටපු ශ්‍රී ලංකාවේ රජයේ හිටපු අගමැතිවරු ඒ අගමැතිවරු තමයි වැඩිපුර හිටියේ. මොකද 77න් පස්සේ තමයි ජනාධිපතිවරයෙක් ආවේ. ඒ අගමැතිවරු සහ ආණ්ඩු ද්‍රවිඩ දේශපාලන නායකත්වයෙන් එක යම් යම් සාකච්ඡා වලට ආවට ඒ සාකච්ඡා වලින් සත්භාවයෙන් ඒ සාකච්ඡා වලට සම්බන්ධ වෙලා ඒ සාකච්ඡා හරහා තීරණ අරගෙන විසඳුම් ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ අපි දැක්ක 30 අවුරුද්දක යුද්ධයක්. ඒ යුද්ධය ඇතුලේ ද්‍රවිඩ ජාතික පක්ෂ නායකින් දේශපාලන නායකිනුත් ඝාතනයට ලක් වුණා. එතකොට මේ ගැටලුව එහෙමම තාම තියෙනවා. යුද්ධය ඉවර වුණා කියලා ඒ ද්‍රවිඩ ජාතීන්ගේ තියෙන දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ගැටලුව අදටත් ඉවර නැහැ. ඒතර ඒ ගැටලු निराකරණය කරගත්තේ නැත්නම් රටේ තියෙන අනිත් ගැටලු निराකරණය කරගන්න බෑ කියන එක අපි පැහැදිලිව පිළිගන්න ඕනේ. මොකද මේ එක කාලයක සිංගප්පූරුව කියනවා නම් ලංකාව පෙන්නලා අපිත් කවදා හරි ලංකාව වගේ වෙන්න ඕනේ කියලා. ජපානයේ වගේ රටවල් වලට දියුණු ආර්ථිකයක් තිබ්බනම් අපි දකිනවා සමහරලාට Facebook එහෙම දානවා ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 2යි 3යි කියලා තියෙන. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ඇමරිකන් ඩොලර් එකක් 2යි 3යි එච්චර තිබ්බ ආර්ථිකයක් අද රුපියල් 240ට බ්ලැක් මාකට් එකේ යන තරමට පත් වෙලා තියෙන එකට හේතුව ප්‍රධානම හේතුව තමයි මේ ජනවාර්ගික දේශපාලනයේ ගැටලු. ඒ ගැටලුව විසඳා ගැනීම කියන්නේ රට බෙදීම නෙමෙයි. අපි ඉල්ලන්නේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් තුළ නොබෙදිය යුතු ශ්‍රී ලංකාවක් තුළ දේශපාලනයේ බලය බෙදා. ඉතින් එතකොට ඒ ටික විසඳගත්තේ නැත්නම් කවදාවත් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න බෑ. හැබැයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ගොඩක් අය අද ඉන්න තත්ත්වෙන කරප්ෂන් වලට විරුද්ධයි, දූෂණ වංචා ඔය හොරකම් ඒ වලට විරුද්ධයි. හැබැයි අපේ ශ්‍රී ලාංකිකයෝ ගොඩක් ඔය මානව හිමිකම් වගේ සබ්ජෙක්ට් එක දවතුමා කිව්වා වගේ මානව හිමිකම් කියන අවුරුද්දට සැරයක් එන මාතෘකාවක් කියලා කිව්වා. හැබැයි ඒක හිම දෙයක් නෙමෙයි. මේ අවුරුද්දට සැරයක් එන මාතෘකාවක් නෙවෙයි. මානව හිමිකම් කියන දේ මේ රටේ හැමදාම මාතෘකාවක්. හැමදාම මේ රටේ යම් කිසි පුද්ගලයෙක්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය සිදුවීමක් සිදු වෙනවා. ඒක පොලිසියේ වෙන්න පුළුවන්, ඒක අධ්‍යාපන ආයතනයක වෙන්න පුළුවන්, ඒක බස් එකේදී වෙන්න පුළුවන්. එතකොට ඒ මානව හිමිකම් කියන දේ ඒක යම් ජනවර්ගයකට හෝ යම් කණ්ඩායමකට හෝ එහෙම මේ පහුගිය කාලේ මේ තමන්ගේ නොහැකියාව නිසා තමන්ගේ වැරදි වහගන්න මේ මානව හිමිකම් කොමිසම කියන එක තනි විදේශීය කුමන්ත්‍රණයක් බවට පත් කරේ. හැබැයි අද වෙනකොට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයින්ටවත් මුස්ලිම් ජාතිකයින්ටත් වඩා තරුණ සිංහල ජනතාව අද යනවා මානව හිමිකම් කොමිසම ඉස්සරහට ඒගොල්ලන්ගේ ගැටලු ගැන කියන. ඉතින් ඒක නිසා මේ ගැටලු විසඳා ගැනීම කියන්නේ අපි දේශපාලනමය වශයෙන් සියලු දෙනාම එකතු වෙලා निराකරණය කරගන්න ඕන දෙයක්. හැබැයි ඒකට යම් ෆන්ඩමෙන්ටල්, ඒ කියන්නේ ඒ තැනට එන්න යම් policy decisions, ඒ කියන්නේ යම් ප්‍රතිපත්තිමය ආකල්පමය වෙනස් කිරීම ජනතාව ඇතුළත ආණ්ඩුව ඇතුළත සිදු කරන්න වෙනවා. ඔව්, කාරණා දෙකක් ඔබතුමා ආරම්භයේදීම සඳහන් කළා මීට පෙර තිබුණු තත්ත්වයක් සම්බන්ධයෙන්. මේ මං හිතන්නේ ගුරුකන්දේ සිද්ධිය, පන්සල ආශ්‍රිතව ඇති වුණු සිද්ධිය, එහිදී සිද්ධ කරපු ප්‍රකාශයක් බැලුම්ගල විවිධ ප්‍රදේශයන්හි විවිධ මාතෘකා ඔස්සේ අනාවරණයන් සිද්ධ කරනවා. එහි සිදුවුණු සිදුවීමකදී ඇති වුණු තත්ත්වයක් පිළිබඳව මන්ත්‍රීතුමා කතා කළේ. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරා. බැලුම්ගල වැඩසටහනත් ජනතාව අතර යම් ජනප්‍රියත්වයක් උසුලන වැඩසටහනක් සහ ප්‍රාදේශීය කරුණු කාරණා වාර්තා කිරීමේදී ඒ පිළිබඳව තෘප්තිමත් වෙන පාර්ශවයක් ඉන්නවා, අතෘප්තිමත් වෙන පාර්ශවයක් ඉන්නවා සහ එවැනි කරුණු පිළිබඳව සංසන්දනාත්මක විවේචන තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ පාර්ශවයේ අදහස ඔබතුමා ඉදිරිපත් කරා. අපිට ඒ පිළිබඳව යම් එකඟතාවයකට එන්නත් පුළුවන් වුණා. මානව හිමිකම් සම්බන්ධයෙන් කාරණාවට අපි ආයමත් ගියොතින් රසමාණික්කම් මන්ත්‍රීතුමා, දැන් මම කිව්වේ මේ දියුණු සමාජය ඉස්සරහට යන්න ජනතාව තමන්ට තියෙන හිමිකම් අයිතිවාසිකම් පිළිබඳව කතා කරනවා. නීතියනුත් රැකවරණයක් තියෙන. උදාහරණයක් විදියට නවසීලන්තයේ අවසාන වශයෙන් සිද්ධ වුණු ප්‍රහාරය පිළිබඳව ගත්තොත් ප්‍රහාරකයා පිළිබඳව රට දැනගෙන හිටියා. නමුත් ඔවුන්ගේ නෛතික රාමුව ඇතුලේ මිනිසාට තියෙන හිමිකම ඇතුලේ ඔවුන්ට අවශ්‍ය විදියට නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් තිබුණේ. ආරක්ෂක අංශ ඔහු පසුපස හිටියා. නමුත් ඔහුව ඔවුන්ගේ රැහැනට හසු කරගන්න හම්බ වුණේ නැහැ. මම මෙතනදී කතා කරේ මානව හිමිකම් සමුළුවේ
අවුරුද්දෙන් අවුරුද්දට එන කාරණයක්. ඒ කියන්නේ ඉන්න ආණ්ඩු මොනවා හරි ක්‍රියාමාර්ගයක් පිළිබඳව සාකච්ඡා කරලා මොකක් හරි වාර්තාවක් ලබා දීලා වාර්ෂික සැලැස්මක් කියලා මොනවා හරි ක්‍රියාමාර්ග ටිකක් ගන්නවා කියලා අවුරුදු ගාණක් ආපස්සට අදිනවා මිසක් එතන උත්තරයක් එන පාටක් පේන්නේ නැහැ නේද මන්ත්‍රීතුමා? නෑ මොකද නවසීලන්ත ප්‍රහාරය නවසීලන්තයේ මේ සිදුවෙච්ච ඉතාමත්ම මේ ශෝකජනක සිදුවීම නිකන් හිතලා බලන්න ඒ සිදුවීමේදී නවසීලන්තයේ අගමැතිවරයා ඒකට ප්‍රතිචාර දැක්වුවේ එතුමිය කිව්වේ මේ ඇවිල්ලා මේ ජන කොටසක් සිදු කරපු ප්‍රහාරයක්වත් මේ මිලේච්ච වැඩක් නෙමෙයි. මේ එක පුද්ගලයෙක් කරපු වැඩක්. ඕකම නිකන් හිතලා බලන්න මොනවද ඕකම ලංකාවේ වෙලා තිබ්බනම් අපි දැක්ක 2019 ඊස්ටර් ඇටැක් එක සිදු වෙච්ච වෙලේ සමස්ත ජන කොටසක්ම පීඩාවට ලක් වුණා. අපි දැක්ක මිනුවන්ගොඩ කඩගිනි තියලා දිගන මිනිස්සුන්ට ගහලා අපි දැක්ක ඒක කරනකොට පොලිසියෙන් සමාජ මාධ්‍යවල ඕනතරම් වීඩියෝ පොලිසියෙන් අත් දෙක බැඳන් ඉන්න ඔය වගේ සිදුවීමක් තමයි 83 කළු ජූලි කාලේ සිදු වුණේ. එතකොට අපි ඇවිල්ලා ඒ රටේදී ඇවිල්ලා යම්කිසි නීති රාමුවක් තුල ඒක කරගන්න බැරි වුණා. ඒක නිසා මේ සියලු ඉස්ලාමීය ජනතාව ඒකට මේ අපි මේ සස්පිෂස්ලි බලන්න ඕනේ සැකයෙන් බලන්න ඕනේ කියන මතේ මම පිළිගන්නේ නැහැ. ලංකාවක බුද්ධියන්ස ඉන්නවා නම් ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ඒක සංසන්දනය කරොත් බුද්ධියන්ස ඉන්නවා අපේ තියෙන හමුදා ඉන්නවා. දැන් මේ ජනාධිපතිවරයා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා ආපු පුද්ගලයෙක් ඉන්න තැනක එහෙම ප්‍රහාරයක් එහෙම සිදු වෙනවා නම් සිදුවීමේ අවදානමක් තියෙනවා නම් ඒ හොගේ නොහැකියාව. ඒක නිසා ඒකයි මේකයි සංසන්දනය කරලා මේ නීතිය එහෙම නීති නෑ කියලා කියන්න බෑ. ඉතින් මම දැක්ක මේ මම මේක ප්‍රධාන විශේෂයෙන් කියන්නේ සමාජ මාධ්‍යම මම දැක්ක මේ ඒ නවසීලන්තයේ සිදුවීමත් සමග ලංකාව තුළ නැවතත් මේ දැඩි මේ බීතිකාවක් ඇති කරලා තියෙනවා ඉස්ලාමීය ජනතාව ගැන. මම මේකට කියන්නේ මේ ඉස්ලාමීය ජනතාවද මේ මගේ දැක්මනෝ යම්කිසි කණ්ඩායමක් පෙන්නලා මේ ලංකාව ඇතුළ තුළ බය ඒ කියන්නේ මම කියන නැති බිල්ලෙක් නිතරම මවලා පෙන්නනවා. ඒ බිල්ලෙක් ඉන්න පුළුවන් අපි දන්නේ නැහැ. ඒනට ඉතින් බිල්ලෙක් ඉන්නවා නම් රාජ්‍ය අංශවල ඒක හොයාගන්න. එහෙම නැතුව ඒක පෙන්න මේ මිනිසුන් ජාතීන් අතර අසමගිය ඇති කිරීම නොවේ. මානව හිමිකම් කොමිසම ගැන කියපෙලේ ඒක අවුරුද්දෙන් අවුරුද්දට යන හේතුව තමයි හැම අවුරුද්දෙම අපි මානව හිමිකම් ජගත් මානව හිමිකම් කොමිසමේ කවුන්සිලේ සමාජික රටක් UN Human Rights Council. එහෙනම් අපි කියන්නේ අපිට මේ මානව හිමිකම් තෝරන්නේ මොනවත් තෝරන්නේ අපි අතාරින්න අපි මේ වලට එන්නේ. එහෙම වුණොත් එහෙම මොනවද වෙන්නේ? ඒ වගේ රටවලුත් එක්ක අනිත් රටවල් සම්බන්ධතා තියාගන්නේ නැහැ. අපි දැන් අපේ ආර්ථිකය ගත්තොත් එම අපි අපනයනය කරන්නේ වැඩිපුර අපනයනය කරන්නේ අපි බටහිර රටවල් වලට. අපි එක්ස්පෝර්ට් කරන්නේ. ඒ කියන්නේ ඉම්පෝර්ට් කරන්නේ චීනෙන්. එක්ස්පෝර්ට් කරන්නේ බටහිර රටවල් වලට. එතකොට මානව හිමිකම් කොමිසමත් එක්ක අපි සම්බන්ධ නැහැ. අපිට එපා අපි ගෝත්‍රික මානසිකත්වයෙන් අපි මේ ගමට වෙලා ඉන්නම් අපි අර ගලක් යට ඉන්නා වගේ අපේ රට ඇතුළත අපි ඕන දෙයක් ඉන්නම් කියලා අපි හිටියොත් එහෙම අපිට අපනයනය කරන්නත් බෑ. අපිට තෙල් ආනයනය කරන්නත් බෑ. ඒ වගේ ගොඩක් ගැටවලට මුහුණ දෙනවා. එතකොට මේ මානව හිමිකම් කවුන්සිලේ සමාජික රටක් වශයෙන් යම් ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ ඒක මේ මහ අමුතු දෙයක් නෙමෙයි. එක රටක භාෂණයේ අයිතිවාසිකම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් ඒ කියන්නේ මාධ්‍ය අයිතිවාසිකම් මේ වගේ තමන්ගේ ආගමද ඒ කියන්නේ බේසික් ඒවා තියෙනවා. ඒතර ශ්‍රී ලංකාව තුළ වෙලා තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ මේ වගේ සිදුවීම් ඒ කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය වෙන සිදුවීම් දිගින් දිගටම වෙලා තියෙනවා. මේකේ විශේෂයෙන්ම 2009 යුද්ධයේ අවසන් කාලයේදී ශ්‍රී ලංකාව රජයෙන්ම ප්‍රකාශ කළ තියෙනවා 25000ක්. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ ස්වාධීනව කරපු පරීක්ෂණ අනුව කියලා තියෙන ඊට වඩා ලොකු ප්‍රමාණයක්. හැබැයි ශ්‍රී ලංකාව තුල තියෙන වාර්තා මම හිතන්නේ LLRC කමිෂන් රිපෝට් එකේම තියෙනවා මම හිතන්නේ 25000ක් විතර අතුරුදහන් වුණා කියලා. එතකොට ඒ අතුරුදහන් වීම පිළිබඳව සොයා බැලීමක් කරන්න නැතුව ලංකාවට කවදාවත් ඒකෙන් බේරෙන්න බෑනේ. දැන් කියමු වයි මමයි රණ්ඩු කරනවා. ඔයාගේ ෂර්ට් එක ගිහලා මගේ ෂර්ට් එක ගිහලා. අපි දෙන්න ගිහිල්ලා කියනවා මේ මෙහෙම රණ්ඩුවක් ඇති වුණා. වා මට ගැහුවා එයා මගේ මේ ඉනෙන් පල්ලෙහා මට පහර දුන්නා මේක හොඳ නෑ කියලානේ කියන්නේ. ඒ වගේ සිදුවීමක් වුණා. අපි පරීක්ෂණය කරන එක නා ඔක්කොම දෙපාර්ශ්වෙම මේ විස්තර ටික අහලි කරලා තීන්දුවක් දෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් අපි 2009 ඒ සිදුවීම් යම් සිදුවීම් මේකෙන් එහෙමයි මානව හිමිකම් කවුන්සිලෙන් කවදාවත් මේ නීති ඒක උසාවියක් නෙමෙයි. ඒකෙන් කියයි රයිට් මේ වගේ මෙන්න මේ සිදුවීම් වෙලා තියෙනවා. ඉදිරියේදී යලි නොවන ලෙස වැඩ කටයුතු කරන්න. දැන් අපි කරන්නේ මොනවද? අපි පරීක්ෂණයකට කැමති නැහැ. මොකද මේක පොලිටිසයිස් කරලා ඉවරයි. ඒක දේශපාලනීකරණය කරලා මෙතකොට මේ විදේශ කුමන්ත්‍රණයක් කරලා. එතකොට දැන් අපි ඒකට සහයෝගය දුන්නොත් එහෙම මොනවද වෙන්නේ?
ඔයා එක කාලෙක කියනවා මේක විදේශ කුමන්ත්‍රණයක් කියලා දැන් මේකට සහයෝගය දෙනවා. ඒකට තමන්ගේ පරස්පර විරෝධී දේශපාලන මතයක් එන්න නිසා තමයි කියන්නේ. හැබැයි අද බලන්න 2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මේ මානව හිමිකම් වලට අපි යන්නේවත් නැහැ, අපි ඕනෙත් නැහැ, අපි එන්නෙත් නැහැ කියලා. හැබැයි අද එතුමා 76 වෙනි මානව හිමිකම් කොමිසමේ ආමන්ත්‍රණය කරන්න නියමිතයි. එතකොට ඒකෙම පැහැදිලිව පේනවා අපේ ලංකාව තනි මේ දූපතක් වුණාට අපිට අනිත් රටවල් නැතුව බෑ. අද බාන් වැක්සිනේෂන් එකෙන් කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. චීනෙන් වැක්සින් ආවට අද චීනෙ විතරක් වැක්සින් දුන්නා නම් අද ලංකාවෙන් පිට එක රටකටවත් යන්න බැරි තත්ත්වයක් තියෙනවා. සමහර රටවල් වලට සයිනෝෆාම් පිළිගන්නේ නැහැ. එතකොට ඒ වගේ අපි මොකද සයිනෝෆාම් ඉස්සෙල්ලා දෙනකොට ඒ World Health Organization පිළි අරගෙන තිබෙත් නැහැ. එතකොට අපි ඉස්සෙල්ලාම දැන් AstraZeneca ආව ඉන්දියාවෙන්. ඉතින් එතකොට අපිට පැහැදිලිවම ඉදිරි අනාගතය ගැන යනකොට මේ මානව හිමිකම් කවුන්සලයත් එක්ක අපිට ඇවිල්ලා මේ සෙල්ලම් කරන්න බෑ. ඒක සමහර අය කියන්න පුළුවන් අපිට මේ මානව හිමිකම් කවුන්සලේ ලොකු නෑ කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වට ලංකාවේ අනාගතය වෙනුවෙන් ඉදිරි අනාගතය දැන් බලන්න සමහර රටවල් 80 ගණන් වලින් පස්සේ ශ්‍රී ලංකාව මම නම් කියන්නේ රටවල සමහර දියුණු රටවල් 80 ගණන් වලින් පස්සේ ලංකාව ලංකාවේ සංවර්ධනය සඳහා රුපියලක්වත් දීලා නැහැ. අපිට චීනෙන් ලැබෙන සල්ලි ඔක්කොම බොහොමයක් හම්බෙන්නේ ණය. ආධාරණේ ණය හම්බෙන්නේ. එතකොට මම හැමදාම කියන්නේ මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe ශ්‍රී ලංකාවයි මානව හිමිකම් කියන එකයි වාට ඔබතුමාට උදාහරණයක් වශයෙන් දෙනවා නම් ශ්‍රී ලංකාව කියන්නේ හැමදාම රැට ගිහිල්ලා බීලා කන පැලෙන්න බීලා ගෙදර ඇවිල්ලා වයිෆ්ටත් ගහලා බබාලටත් ගහලා හිරිහැර කරලා නිදා ගන්න මිනිස්සෙක් වගේ තමයි ශ්‍රී ලංකාව කියන්නේ. මානව හිමිකම් කොමිසම කියන්නේ අපි කියමු මානව හිමිකම් කොමිසම ගිහලා බීපු මිනිස්සයා කියලා උදේට ගිහලා කියන අනේ මට රුපියල් 2000ක් විතර මේ සල්ලි ඕනේ අද කරන. එතකොට මානව හිමිකම් කොමිසම කියන්නේ මම කියමු ණය දෙන මිනිස්සයා කියමුකෝ කියනවා ඉස්සෙල්ලා තමුසේ හරියට හැසිරෙන්න ඉගෙන ගන්නවා වයිෆ්ලට ගහලා එහෙම කරන මිනිස්සුන්ට අපි උදව් කරන්නේ නැහැ කියලා. හැබැයි මේ මිනිස්සයාට සල්ලි ණයට ගන්න තව තැනක් තියෙනවා. පොලි මුදලාලි කෙනෙක් ගාවට ගියාම මිනිහට අදාළ නැහැනේ පොලි මුදලාලි පොඩි කෑල්ලක් ඉල්ල ගන්න. හරි මට එහෙනම් තමුසේ ඊඩම ඔප්පුව දෙනවා කියලා ඒ ඔප්පුව අරගෙන රුපියල් 5000ක් විතර දෙනයි පොලියටනේ. එතකොට ඒ වගේ තමයි අද වෙලා තියෙන ශ්‍රී ලංකාවට. අපි ගරු කරන්නේ නැත්නම් අපි ඇවිල්ලා අපිව කවුරුත් ගණන් ගන්නේ නැහැ. දැන් මේ රාසමානික මන්ත්‍රීතුමා දැන් පොදු ප්‍රශ්න ටිකක් නේ තියෙන්නේ. ඔබතුමා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ මේ මාර්ග පද්ධතිය පාවිච්චි කරලා ඔබතුමා මඩකලපුවට යනවා. තව කෙනෙකුත් යනවා. මඩකලපුවේ ජීවත් වෙනවා. කොළඹ සීනි 125යි කිව්වොත් මඩකලපුවෙත් 125යි තමයි. කොළඹට සීනි නැත්තම් රටේ සීනි නැත්තම් මඩකලපුවටත් සීනි නැහැ. හාල් නැත්තම් හාල් ප්‍රශ්නේ රටටම බලපානවා. අපිට බැරිද එහෙම දැන් ඔබතුමාලා දකින එහෙම හිදැස් තියෙනවා නම් ඒවා සම්පූර්ණ කරන්න පුළුවන් තැන් තියෙනවා නම් එහෙම උදව් දෙන්න කැමති රටවල් ඉන්නවා නම් ඔවුන් යම් කණ්ඩායමකට නැඹුරු කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් බැරිද එහෙම සහයෝගයක් අරගෙන රටක් විදිහට අපිට පොදු වැඩ කරන්න? මම ඒක තමයි ආපහු කිව්වේ මනෝජ් රටක් විදිහට පොදු වැඩ කරනවා. දැන් මගෙන් ඇහුවොත් මම ශ්‍රී ලාංකිකයෙක්. හැබැයි මම ද්‍රවිඩ මගේ අනන්‍යතාවය කියන එක මම නැති කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එහෙම කවුරු හරි කියනවා නම් නෑ ඔයා ශ්‍රී ලාංකිකයෙක් වෙනවා නම් ඔයා මේ රටේ ද්‍රවිඩ වෙන්න බෑ ශ්‍රී ලාංකේය පමණයි කියන ඒක එහෙම කරන්න බෑ. ඒතකොට අද ඉන්දියාව ගත්තොත් එimhe ඉන්දියාවේ මලයාලම් කේරලා ගත්තොත් එimhe ඒගොල්ලන් මලයාලිස්ලා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දේශපාලන අයිතිවාසිකම් තියෙන. හැබැයි ඉන්දියාව කියන එක රාමුවක් තුල ඉන්නේ. මේකද ඉන්දියාව අච්චර ලොකුයි ඒක නිසා ඉන්දියාවට ඒක ගැලපෙනවා එහෙම කියන්නේ ඒ ජන කොටසගේ අයිතිවාසිකම් සීනි හරල් පරිප්පු කියන එක හැමෝටම පොදු දේවල් තමයි. හැබැයි තමන්ගේ දේශපාලන අයිතියක් කියන ඒ අනන්‍යතාවයක්. ඒ අනන්‍යතාවය රැකගන්න අපි කටයුතු කරන්න. එතකොට නේද එතනින් මිදෙන්න ඕනේ නැහනේ. ඒ කියන්නේ තමන්ගේ අනන්‍යතාවය තමන්ට තියාගන්න පුළුවන්. නමුත් පුරවැසියෝ ඒ කියන්නේ රට ඇතුළේ මේ අනන්‍යතාවය බිඳෙන්න තැන් වලට ඇවිල්ලා තියෙනවා කියලා ඔබතුමා හිතනවාද? ඒ අනන්‍යතාව බිඳෙන තැනට ආපු නිසා තමයි යුද්ධයක් ඇති වුනේ. එතකොට දැන් උදාහරණයක් ගත්තම 1956 දී බණ්ඩාරනායක මහත්මයාගේ එතුමා 1926 දී එතුමා කිව්වේ කන්දොඩ රට ජීවත් වෙන සිංහල ජනතාවට දේශපාලන අයිතිවාසිකම් ඕනේ අපිට පහත රටේ ඉන්න සිංහල ජනතාවත් එක්ක අපි වෙනයි ඒගොල්ලන් වෙනයි කියලා එතුමා තමයි ඉස්සෙල්ලා කිව්වේ. රයිට් උතුරු නැගෙනහිර ජනතාව වෙනයි අපි වෙනයි එහෙම තමයි කිව්වේ. එතුමා 1956 දී අවුරුදු 30ක් වගේ කාලයක් යනකොට එතුමා එහෙම යූ ටර්න් එකක් ගහලා අගමැති වෙන්න ඕන නිසා කියනවා සිංහල පමණක් කියන මම නීතිය ගෙනවා මම එතකොට ලංකාවේ කවරම මේ ඉගෙන ගත්ත නිසා සිංහල පමණක් කියන නීතිය ගෙනපුවා ලංකාවේ මොකද කරන්නේ? එතකොට ඉස්සෙල්ලාම ගියේ ඔය බර්ගර් ජාතීන් එහෙම ලංකාවේ හිටපු ගොඩක් ඒ කියන්නේ ලංකාව බහු මල්ටි කල්චරල් සොසයිටි එකක් වශයෙන් තිබේ පිරිස ඔක්කොම ගියා. ඊට පස්සේ අපි ගත්තත් 1960 ගණන් වල අම්පාර කියන දිස්ත්‍රික්කයක්වත් තිබ්බේ නැහැ. මඩකලපුව සවුත් කියන එක තමයි. එතකොට අම්පාර කියන දිස්ත්‍රික්කයේ එතකොට මඩකලපුව දිස්ත්‍රික්කේ ඕන තරම් මිනිස්සු හිටියා ගොවිතැන් කරන්න ඉඩමක්වත් නැති. එතකොට ඒ මඩකලපුව දිස්ත්‍රික්කෙන් එක පුද්ගලයෙක්ටවත් ඉඩම් කෑල්ලක්වත් දෙන්නේ නැතුව පිට දිස්ත්‍රික් වලින් ගෙනල්ලා
ඒ දිස්ත්‍රික් වල පදිංචි කෙරුවා. එතකොට ඒ දිස්ත්‍රික්කේ හිටද මේ සාධාරණ හිතලා බලන්නකෝ. ඒ දිස්ත්‍රික් වල ඉන්න මිනිස්සු කියනවා අනේ අපිට ඉඩම් කෑල්ලක් නැහැ. අපි මේ බල හිටපු කෑල්ල මොන්න මේ ඉරිගේෂන් වාරි මාර්ග ව්‍යාපෘතියක් ගන්නලා අපිට දෙන්න නැතුව දුන්නා කිව්වම එතකොට මේ මිනිස්සුන්ට බලන්න අපේ දිස්ත්‍රික් අපි ජීවත් වෙච්ච කාලේ දිස්ත්‍රික්කේ අලුත් දිස්ත්‍රික්කෙකුත් හදලා. එතකොට ඒ වගේ ගැටලු වුණා. ඊට පස්සේ 1970 ගණන් වල යුනිවර්සිටි එකට යන එක ගැන යුනිවර්සිටි එකට එතකල් තිබ්බේ හොඳම රිසල්ට් ගන්න කට්ටිය යනවා. හැබැයි ඊට පස්සේ සමහර දිස්ත්‍රික්ක වලින් ලකුණු 50ක් 10ක් ඒ කියන්නේ 100න් 20ක් ගන්න ළමයටත් මෙඩිකල් යන්න පුළුවන්. උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක අධ්‍යාපන ඉහළ මට්ටමක තිබ්බ දිස්ත්‍රික්ක ලකුණු 100න් 99ක් ගත්තත් කැම්පස් යන. ඒතර ඒකෙදි කරන්න තිබ්බේ අපේ යුනිවර්සිටි පද්ධතිය වැඩි කරලා තව වැඩිපුර ළමයි ගන්න පුළුවන් තත්ත්වයක් හදන එක මිස අරයාගේ මේක ගලවලා මෙයාට දෙන එක නෙමෙයිනේ. එතකොට ඒ වගේ සිදුවීම් වුණාම තමන්ගේ අයිතිවාසිකම් ඒ කියන්නේ එතනින් හැර තව ගොඩක් සිදුවීම් කියන්න පුළුවන් ඉක්මනට. සිදුවීම් වෙනකොට තමන්ගේ අයිතිවාසිකම් අනන්‍යතාවය නැති වෙනවා කියන එක පැහැදිලිව පේනවා. එතකොට දැන් මේ ඔබතුමා තරුණ මන්ත්‍රීවරයෙක් නේ. දැන් අපි කාලයක් තිස්සේ කතා කරෝතින් රටේ ආගම් විදිහට හිත රිදුණු තැන් ඇති. ජාතීන් විදිහට රිදුණු තැන් ඇති. දේශපාලන පක්ෂ විදිහට රිදුණු තැන් නැති. ඒ වගේම ඔවුන් ඒ හැම කණ්ඩායම්ම සතුටු වුණු තැනුත් ඇති. ඒ පිළිබඳව රිදෙන තැනදී දුක් වෙනවා. ඒ පිළිබඳව කනගාටු වෙනවා. අපිට සතුටු දැනුණු තැන්වලදී ඒ තැන්වල සතුට සමරලා යනවා. හැබැයි දැන් ඔබත් මම තරුණයෙක් කියන තැනින් අදහස් කරේ දැන් ලෝකය සහ අපේ රටෙත් නූතන පරම්පරාව හිතන පතන විදිය වෙනස්නේ. තවදුරටත් ඔය කණ්ඩායම් එක්ක ඒ කියන්නේ කවුරු කිව්වත් කවුරු හඳුන්වලා දුන්නත් තවදුරටත් එහෙම කාණ්ඩගත වෙලා මේ තරුණයෝ ඉස්සරහට යයි කියලා අපිට හිතෙන්නේ නැති හින්දා අපිට පොඩි වෙනස් මානයකින් පොදුවේ ඕවට උත්තර හොයන්න පුළුවන් බවක් පේන්නේ නැද්ද දැන්? මං කියන්නේ මනෝජ් ආපහු එතනටම තමයි අපි එන්නේ. මම කියපු කාරණාව තමයි අනන්‍යතාවය සුරක්ෂා කරනවා නම් ආයෝජන ගේන්න පුළුවන්. දැන් බලන්න 1983 කලෝජූලි කාලේ තමන්ගේ පිටාවල කඩේක ගිනි තියලා ගුටි කාලා වයිෆ්ව රේප් කරලා එහෙම සිදුවීම් වුණා. ඒක මම හිතන්නේ මේ ලංකාවේ එක හංගන්න දෙයක් නෙමෙයි. ඒක අනුමත කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි. අනුමත කරන්න පුළුවන් දේවල්. එහෙම මානසිකත්වයක් එක්ක ඇමරිකාවට කැනඩාවට රට දාලා ගිය මිනිස්සෙක් ඒ රටේ දින්නකම් ඒ මිනිස්සු මොනවද කියන්නේ ලංකාව ගැන? එයාගේ මතකේ තියෙන 1983 කළු ජූලියේදී යාට වෙච්ච අසාධාරණේ තමයි එයාගේ හිතේ තියෙන්නේ. ඉතින් එයා ඒතකොට පිට රටකට ගිහිල්ලා එයාගේ ලංකාව ගැන කිව්වම එයාගේ තියෙන මානසිකත්වය එහෙමයි. ඒතකොට අපිට අද ලංකාව තුළට ආයෝජන ගේන්න හෝ ඕන දෙයක් කරන්න අපි යම් තැනකදී අපි ඇවිල්ලා එකතු වෙන්න ඕනේ. ඒතකොට දැන් බැලුවොත් එහෙම 2000 ගණන් වල චන්ද්‍රිකා මැතිණිය අලුත් ව්‍යවස්ථාවක් ගියා. මේකට අලුත් ව්‍යවස්ථාවක් කරා මේකේ සෑහෙන දේවල් විසඳන්න පුළුවන්. අදට තියෙන පළාත් සභා ක්‍රමය හරියට ක්‍රියාත්මක කරා නම් පළාත් සභාවට දීලා තියෙන බලය හරියට ක්‍රියාත්මක කරා නම් මේ ප්‍රශ්න ගොඩක් විසඳෙන්න පටන් ගන්නවා. මම කියන්නේ පළාත් සභා ක්‍රමය හරියට ක්‍රියාත්මක කිරීම විතරක් විසඳුම නෙවෙයි. ඒකෙත් යම් දේවල් තියෙනවා. පළාත් සභාවට දීලා තියෙන බලතල ආපහු මධ්‍යම රජය දැහැ ගන්න එක වැරදි. අන්න ඒ වගේ එක සංකූල මේකක්. ඉතින් එතන ඉඳන් අපි පටන් ගන්න පුළුවන්. එහෙම නැතුව ඒ ප්‍රශ්නේ ඒ කියන්නේ දැන් කියමු කුණු වෙලා තියෙන තුවාලයකට ඒ තුවාලේ සුද්ධ කරලා ඒකට මේ ක්‍රීම් ටිකක් ගාලා ප්ලාස්ටර් එක ගන්න නැතුව කුණු වෙච්ච තුවාලයකට නිකන් අපි රෙදි කෑල්ලෙන් ගැට ගහලා තිබුණ මොනවද වෙන්නේ? පැසවනෝනේ. ඒතර අලුත් පරම්පරාවටත් මම මේ කියන්නේ මේ මම අද ඇත්තටම මේ net fm වැඩසටහනට පවා එන්න ඕනේ. මේ මට ඡන්ද දෙන ඡන්දදායකින් මේක අහන්නේ නැහැ. right? මම අනිත් එක මම මේ වැඩසටහනට එන එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ දකුණේ ජීවත් වෙන උතුරු නැගෙනහිර පිට ජීවත් වෙන ජනතාවත් අපි මේ කියන්නේ සාධාරණ දෙයක් කියන තැනට ඒගොල්ලන්ව හරව ගන්න. එහෙම නැතුව මේක ඇවිල්ලා මම මෙතන කතා කරන එකෙන් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. එතකොට අද ඉන්න නවීන පරපුර පවා ඒ තැනට අපි ගෙනියන්න මේ දේවල් වලට අපි විසඳ ගන්න අපේ එකඟතාවයකට එන්න ඕනේ. ඒතේ අලුත් ව්‍යවස්ථාවක් කරා තියෙන පළාත් සභා ක්‍රමයේ දියුණු කරලා අපිට ඒකෙන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි දැන් පොඩි එක තැනක සාකච්ඡා කරන්නේ තවදුරටත් පළාත් සභා ඕනද එපාද කියන සංවාදයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට ඔබතුමා කියන්නේ තවදුරටත් පළාත් සභා අවශ්‍යයි කියලා. මෙහෙමයි පළාත් සභා කියන්නේ රටේ පුංචිකම නෙවෙයි මේකේ වැදගත් වෙන්නේ. පළාත් සභා කියන්නේ ඒ මං කියපු අනන්‍යතාවය තහවුරු කරන්න. දැන් කියමු උතුරු නැගෙනහිර ජීවත් වෙන ද්‍රවිඩ ජනතාව ඉන්නවා. උතුරු නැගෙනහිර ජීවත් වෙන ද්‍රවිඩ ජනතාවට යම් කියමු දැන් කියමු කොරෝනා ගමුකෝ. දැන් කොරෝනා පාලනය ගත්තොත් එහෙම උතුරු නැගෙනහිර ඉතාමත්ම සාර්ථක විදිහට පාලනය කරලා තියෙනවා. මොකද මේ පළාත් මට්ටමින් තමයි තීන්දුව ගත්තේ. උතුරු නැගෙනහිර මෙච්චර හරි මරණ සිදු වෙන්න හේතුව මධ්‍යම රජයේ තීන්දුව. කොවිඩ් ටාස්ක් ෆෝස් කියලා එකක් මෙහි තියාගෙන ඒකෙන් කියනවා මේක කරන්න එපා කොළඹ ඉඳන් මෙහාට තීරණයකට මම මේ සුළු උදාහරණයක් කියන්නේ. ඒ වගේ ඒ ජන කොටසගේ අනන්‍යතාවය සුරක්ෂා කරන්න පුළුවන් තැන තමයි පළාත් සභාව. කියන්නේ පළාත් සභාව ලංකාවෙන් අහක් කරනවා කියලා කියන එක
මං හිතන්නේ අපි ආපහු අවුරුදු 50ක් 100ක් 60ක් විතර පස්සට යamak වෙන්නේ. මම කැමති නැහැ මේ පළාත් සභා මේ රාමුව වටේම අපි මේ සාකච්ඡාව දිගින් දිගටම ගෙනියන්න. ඔව් ඉතාමත් මේක මේ බැරෑරුම් දෙයක්. ඒ කියන්නේ ඒක මෙහෙම පැහැදිලි සාමාන්‍ය විදිහට පැහැදිලි කරලා මේක අහන් ඉන්න කෙනෙක්ට නම් තේරුම් ගන්න අමාරුයි. ඒක ඉතාම බැරෑරුම් මාතෘකාවක්. හැබැයි මම දකින විදිහට අද ලංකාවේ සිදුවෙන්න ඕන තව දේවල් තියෙනවා. අපි කියන ද්‍රවිඩ ප්‍රශ්න පත්‍රයෙන් තියමුකෝ. දැන් ඔබතුමාට මම කියපු ගමන් කිව්වේ එකක් තමයි මේ ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ සියලු දෙනාම පොදුවේ මුහුණ දෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට අපි විසඳුම් හොයනවා නම් අපි අයලා රිෆෝම්ස්. ඒ කියන්නේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ නේද? ඔව්. ඒ කියන්නේ ඉකොනොමික් රිෆෝම්ස් වෙන්න ඕනේ. දැන් ටැක්සේෂන් එකේ රිෆෝම් වෙන්න ඕනේ. අධ්‍යාපනයේ රිෆෝම් වෙන්න ඕනේ. හෙල්ත් එකේ රිෆෝම් වෙන්න. අද නිකන් බලන්න අද ශ්‍රී ලංකාවේ ධනයෙන් 15%ක් ශ්‍රී ලංකාවේ ධනයෙන් 80%ක් විතර පාලනය කරන 10%ක 15%ක වගේ පිරිසක්. මේකට හේතුව අද ලංකාවේ ඉන්න ඉතාමත්ම හොද්දට මුදල් තියෙන දියුණු ඔය ඉන්න පෝසත් ව්‍යාපාරිකයන්ගෙන් ගොඩක් අය බැලුවොත් එහෙම ගොඩක් අය හැමෝම කියන්නේ ඒ ව්‍යාපාරිකයෝ බැලුවොත් මේ ව්‍යාපාරිකයෝ ඉල්ල මේ ස්ටීව් ජොබ්ස් ලවත් නැත්නම් එහෙම නැත්නම් ඇමරිකාවේ බිල් ගේට්ස්වත් මේ අලිබාබා එකේ මුදලාලි වගේවත් ඇමසන් එකේ අයිතිකාරයා වගේත් එහෙම දක්ෂ ඔන්ටර්ප්‍රනර්ස් නෙවෙයි. දේශපාලඥයන්ගේ යාළුවෝ යම් දේශපාලන වාසි හරහා තමන්ගේ ධනය හොයාගත්ත අය තමයි බහුතරයක් ඉන්නේ. එතකොට දැන් අද බදු තීන්දුව ගත්තත් අපි ලංකාවේ බැලුවොත් මම බලාපොරොත්තු වෙනවා මේ ලබන බජට් එක හරහා අලුත් මුදල් ඇමතුමා ඒ වගේ හරි තීරණ ගනී කියලා මේ බැලුවොත් එහෙම අපි දැක්ක පහුගිය සති දෙකකට පෙර බන්දුල ගුණවර්ධන ඇමතුමා කියන ලක්ෂයක් පඩි ගන්න මනුස්සයකින් 5%ක බද්දක් ගහන්න ඕනේ කියලා. එතකොට ලංකාවේ අපි මේ වැඩසටහන කරන මේ ආයතනයේ ඉඳන් මීටර් 100ක් ගියාම තියෙන බිල්ඩිමක් කියමුකෝ. ඒ බිල්ඩිම ඇවිල්ලා ඔය මේ පාර මුහුදු වෙරළ පාර හදන්න කලින් ඒ බිල්ඩිමක් ගත්ත මිනිස්සෙක්ට මම ලක්ෂ 50කට 100කට විතර ගන්න නැති. මොකද එතකොට අවුරුදු 20කට කලින් කවුරුත් දන්නේ නැහැ. අද එතන බිල්ඩිමේ වටිනාකම කෝටි 20ක් විතර මං හිතන්නේ වෙයි. ඒතකොට ලක්ෂ 50ට ගත්ත නිකන් උදාහරණ ලක්ෂ 50ට ගත්ත මිනිස්සයා ওই බිල්ඩිම අද කෝටි 20කට විකුණනකොට ඒ මිනිස්සයාට මං හිතන්නේ කෝටි 19 මාරක ලාභයක් ලැබෙනවා. හැබැයි ලංකාවේ තියෙන සිස්ටම් එක අනුව ඒ කෝටි 19 මාරෙන් ලංකාවේ මේ අපේ අය කිසිම දෙයක් ඉලෙක්ට්‍රොනික නැහැනේ. එතකොට අපි ඇවිල්ලා ගන්න මිනිස්සයා අන්ඩර් වැලියු කරනවා. කියන්නේ හරි අපි ඔය කෝටි 5කට විතර ලියමු කියලා. එතකොට එයා ගෙවන්නේ මුද්දර ගාස්තු ගෙවන්නේ කෝටි 5කට. අර මිනිස්සයා කෑෂ් වලින් සල්ලි ගනී. එතකොට මොකද වෙන්නේ? ඒ කෝටි 19 මාරටම කිසිදු බද්දක් ලංකාවේ ආයෙ වෙන්නේ නැහැ. එයා කෑෂ් වලින් ගන්නවා නම් එයා කෝටි 5 ඩික්ලෙයාර් කරයි. ඉතින් මේ වගේ හිතලා බලන්න ව්‍යාපාරිකයෝ කීයක් ඇද අද සාමාන්‍ය ජනතාව ගයක් ගන්න ජීවිතේ එකපාරයි. සාමාන්‍ය ගොඩක් ජනතාව කියන්නේ සාමාන්‍යයෙන් අගේ වැඩි වෙලා ලබන ලාභයකදී තියෙනවා. නමුත් සංගවන තැනක අපිට දැන් කැපිටල් ගේන් ටැක්ස් එක වගේ කැපිටල් ගේන් ටැක්ස් එක වගේ එකක් තමයි මම කියන්නේ. ඒක ඉලෙක්ට්‍රොනික වෙන්න ඕනේ. ඒ කියන්නේ කෝටි 20කට මෙයා විකුණනක අපි කොහොමද දන්නේ? කියන්නේ තෑගි ඔප්පු වගේ එහෙම යන්නේ ඔබ කියන්නේ අන්ඩර් වැලියු කරන ඒවා. අන්ඩර් වැලියු කරන එක විතරක් නෙවෙයි මම කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාරයක් වශයෙන් ඉඩම් රියල් එස්ටේට් බයින් ඇන්ඩ් සෙලින් කරන අයගෙන් අපි වෙනම බද්දක් අය ගන්න ඕනේ. මම කියන්නේ මේ පොඩි එක උදාහරණයක් මම කියන්නේ. දැන් අද අපි බැලුවොත් එහෙම අද මම දන්න විදිහට පිටරට සමාගමකට විශාල සමාගමකට කොළඹ තියෙන ඉතාමත් ප්‍රබලම දැවැන්ත වටිනාකමකින් යුත් ඉඩම් කෑල්ලක් යම් කිසි මුදලකට සින්නක් කර වික්කා. ඒ ඉඩමේ ඒ සමාගමෙන් ඒ පිටරට සමාගමෙන් ඇවිල්ලිවරලා තට්ටු මහල් නිවාස හදලා තියෙනවා. මම දන්න විදිහට සමහර ගොඩක් මහල් නිවාස හදන පිටරටින් ඉඳන් එන ආයෝජකයන්ට බදු සහන දීලා තියෙනවා. එතකොට මේ බදු සහන දෙනකොට ලංකාවට මොකද්ද මේකේ තියෙන මේ ලාභය? මේ මිනිස්සයා රටේ ඉඳන් ඇවිල්ලා මෙහි අපාර්ට්මන්ට් හදලා ඒ ටික විකුණලා ලංකාවේ මිනිස්සුගේ සල්ලිත් අරගෙන එළියට එයි. ඒකට බදු සහන දෙනවා. මොකද ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජකයෙක් ලංකාවට මිලියන ගානක ආයෝජනයක් කියලා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. දැන් අපි ගත්ත දැන් සිංගප්පූරුව වගේ රටවල් දියුණුනේ IT ඒ වගේ තාක්ෂණය හා සම්බන්ධ නවීන දේවල් කරලා ලංකාවේ සර්විසස් බාණ්ඩ විතරක් නෙවෙයි ඉන්දියාව ගත්තොත් IT ඉන්ඩස්ට්‍රි එක ඉදිරියෙන් ඉන්න රටක්. ඉතින් ඒ වගේ මේ මම කියන්නේ ඔය උදාහරණයක් අපේ ලංකාවේ තියෙන රජයේ වියදම් අඩු කරගන්න ඕනේ. ලංකාවේ රජයේ තියෙන ආදායම වැඩි කරගන්න ඕනේ. ඒතකොට ලංකාවේ වියදම් අඩු කරගන්න අපිට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. අද බලන්න අද අනවශ්‍ය ලෙස රජයේ මැතිවරු රාජ්‍ය මැතිවරු ඉන්නෝනේ. සමහර රාජ්‍ය මැතිවරු මං හිතන්නේ මොනවද අහලවත් නැති එහෙම රාජ්‍ය මැති කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේ ඒ පොඩි දෙයක්. ඒ වගේ රාජ්‍ය සේවයේ ඕන තරම් දේශපාලන පත්වීම් දීලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් අඩු කරගෙන ලංකාවේ රටේ ඒ කියන්නේ ආදායම දේශීය ආදායම වැඩි කරන්න මේ බදු
ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. මම පොඩි උදාහරණ දෙක තුනක් දුන්නේ. ඒ වගේම තමයි අපේ විදේශික ආයෝජන ගේන්න අලුත් ක්ෂේත්‍ර වලට යන්න ඕනේ. ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මේ ඇඟලුම් කර්මාන්තයෙන් තව අලුත් තැනකට යනවා. අපේ දැන් මෙච්චර කාලේ අපි ටුවරිසම් විශ්වාස කරන් හිටියා. අවුරුදු දෙකක් ටුවරිසම් නැති වෙච්ච ගමන් මොකද වෙලා තියෙන්නේ? ටුවරිසම් වලින් අපේ ලංකාවට ආවේ මෙතන බිලියන 4.5ක් හරි 5.5ක් හරි මුදලක්. හැබැයි ඒකත් එච්චර එන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපේ රටේ අපි අලුත් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරගෙන දැන් এডুকেෂන් ප්‍රතිපත්ති ගත්තත් උනත් අද බලන්නකො අද පෙර පාසලේ ඉඳන් A level ලියලා කැම්පස් යන කල්ලි ඉඳන් මහ පොළ ලැබෙන කල්ලි ඉඳන් ෆ්‍රී. හැබැයි අද දොස්තර කෙනෙක් ඉගෙනගෙන ලංකාවේ පෙර පාසලක ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනය හරහා ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා උසස් අධ්‍යාපනය ලැබලා ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලැබලා සමහරට අවුරුදු 35 වෙද්දි පිට රටකට ගිහිල්ලා සෙටල් වෙනවා. ඒක ලංකාවේ සල්ලි ලංකාවේ බදු ගෙවන ජනතාවගේ සල්ලින ඉගෙනගෙන යන හැබැයි පිට රටවල දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාව ඉගෙනගෙන යනකල් ඒ තමන්ගේ ඒ කියන්නේ කැම්පස් අධ්‍යාපනයට දෙන මුදල ලෝන් එකක් වශයෙන් දෙන්නේ. ඔහු එහෙම හදිසියේ රට දාලා නම් ඒ ලෝන් එක සෙටල් කරලා යන්න ඕනේ. ඉතින් මං කියන්නේ මේ වගේ දේවල් කරන්න ගොඩක් දැන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොනවද? ආණ්ඩු පෙරලීමක් ආණ්ඩුවක වෙනසක් වෙනවා කියපු ගමන් බදු සහන හම්බේ. ඒ කියන්නේ නිකන් දේවල් හම්බෙන්නේ. මේ වගේ හරි දැඩි තීන්දුව ගන්න පුළුවන් රාජ්‍ය නායකයෝ දේශපාලන පක්ෂ ඉදිරියට එනකල් මං හිතන්නේ නැහැ අපිට ඔය අනිත් ප්‍රශ්න ටිකත් ජාතික ප්‍රශ්න දෙවන ජනතාවගේ තියෙන අනන්‍යතාවය පිළිබඳ තියෙන ප්‍රශ්න විසඳගන්නත් බෑ. මේ වගේ තියෙන පොදු ප්‍රශ්න විසඳගන්නත් බැරි වෙයි කියලා මං හිතනවා. හොඳයි අපි තවදුරටත් ඒ ගැන කතා කරමු. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් මැතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ ඉදිරියෙන් අපිට ප්‍රවෘත්ති විරාමයට ඉඩක් දෙන්න ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳයි දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන රාසමාණික්කම් මන්ත්‍රීතුමත් එක්ක අපි අද දවසේ අන්ලිමිටඩ් සංවාදයේ තියලා ඉන්නේ. මම හිතන්නේ සමාජය තාරුණ්‍ය අනාගතය පිළිබඳව හිතලා අලුත් මාවතකින් අපි රටක් විදිහට පොදුවේ ඉදිරි ගමනක් යන්න ඕන. ඒකට ලෝකයෙන් ගන්න පුළුවන් ආදර්ශත් අපි ලබා ගනිමින් ඉන්නවා. ඉතින් අපිට පොදුවේ මොනවද කරන්න පුළුවන් කියන කාරණාවත් සාකච්ඡා කරන්න අපි අද ආරාධනා කරා රාසමාණික්කම් මන්ත්‍රීතුමාට දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරමින්. අර මේ එක තැනකදී ඔබතුමා කිව්වා වගේ ව්‍යාපාරිකයෝ ලාභ ලබන්නේ කොහොමද? බිල් ගේට්ස්ලා ස්ටීව් ජොබ්ස්ලා ලාභ ලැබුවේ කොහොමද? ව්‍යාපාර කරේ කොහොමද? අපි වගේ රටවල් වල එහෙම කරන්නේ කොහොමද කියලා ඔබ කතා කළා. අර නිර්මාණාත්මක ව්‍යාපාර කරන අවස්ථා අපිට නේද? අර මේ ඉනොවේටිව් එන්ටර්ප්‍රීනර්ෂිප් කියන එකේ ප්‍රශ්නයක් කොහොමත් අපි වගේ රටවල් වල තියෙනවා. නමුත් ව්‍යාපාරිකයෝ ඉන්නවා ලාභ ලබනවා. දැන් අපේ රටවල් වල ඇත්තටම ගොඩක් වෙලාවට ඔය වගේ ප්‍රශ්න ටිකක් නේද රාසමාණික්කම් මන්ත්‍රීතුමා තිබුණේ. අර මම මුලින් කිව්වා වගේ එක යම් කණ්ඩායමක් ඉන්නවා කවුරු බලයට ආවත් කවුරු ආණ්ඩු කරත් Tamanගේ ව්‍යාපාරات එක්ක ගමනක් යනවා. උන් ලාභයක් ලබනවා. ඒ කණ්ඩායම සතුටටපත් වෙනවා. මොකුත් නැති පිරිස හැමදාමත් එහෙමයි. නමුත් ඒ අය කණ්ඩායම් වලට බෙදෙනවා, ගහ ගන්නවා, දුක් ගැනවිලි කියා ගන්නවා, ප්‍රශ්න විසඳන්න යනවා, රණ්ඩු කරන්න යනවා. ඒ රණ්ඩු එහෙමයි. ඔය දෙකේ පොඩි ප්‍රශ්නයක් නෙමෙයිද අපිට හැමදාම තියෙන්නේ? මේ ඉන්න තත්ත්වයට අද ඉන්න තත්ත්වයට සියලු පක්ෂ බග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UMP එක වේවා තියෙන අනිත් පක්ෂ සියලු පක්ෂ අද ඉන්න ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ SJB මේ සියලු පක්ෂ වග කියන්න ඕනේ. මොකද ඒ ප්‍රශ්න වලට විසඳුම් කියනවා කියන්නේ ඒවා හරි ජනප්‍රිය කරන්න අමාරුයි. හැබැයි ඒ වගේම දේශපාලන පක්ෂ වලට අපි ඇඟිල්ල දික් කරගන්න ජනතාවටත් ඇඟිල්ල දික් කරන්න සිදු වෙනවා. මොකද සාමාන්‍යයෙන් බාන්න දැන් සමහර දිස්ත්‍රික් වල ගත්තම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු, ජනතාව වෙනුවෙන් හැමදාම කතා කරපු, ජනතාවගේ ප්‍රශ්න කතා කරපු മന്ത്രിවරුන්ට මේ පාර සමහර ජනතාව ඡන්දේවත් දීලා නැහැ. දීලා තියෙන්නේ ඒ දිස්ත්‍රික්කේ වැඩිපුරම වියදම් කරපු, ඒ දිස්ත්‍රික්කේ වැඩිපුරම දූෂණ වංචා තියෙන චෝදනා තියෙන, ඒ දිස්ත්‍රික්කේ වැඩියෙන්ම මම කියන්න කැමති නැහැ සමහර දිස්ත්‍රික් වල මත්පැන් දුන්න එහෙමත් තියෙනවා. ඉතින් ඒතර ජනතාවගෙත් පොඩි වගකීමක් තියෙනවා මේ සිදුවීම් සම්බන්ධව. මොකද අද മന്ത്രി කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ජොබ් එකක්, තමන්ගේ පාර හදලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ ගියක් හදලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ ඒ ප්‍රදේශයේ යම්කිසි සංවර්ධන කටයුත්තක් කරන්න. ඒ වගේ දේවල් තමයි മന്ത്രിවරුගෙන් බලාපොරොත්තු. හැබැයි ඇත්තටම පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ වගකීම තමයි රටට සුදුසු ප්‍රතිපත්ති නිර්මාණය කිරීම. රටට සුදුසු ප්‍රතිපත්ති නිර්මාණය කරනකොට ඒ
දිස්ත්‍රික්කේ ජනතාව සතුටු කරන්න ඕනේ කියලා කියපු ගමන් මොකද වෙන්නේ? ඒගොල්ලන් ඒ සතුටු කරන්න වෙන වෙන ක්‍රමෝපාය මාර්ග හොයාගන්න. දැයි ඇමතිකම් හැමෝම ඉල්ලන්නේ. ඇමතිකම් එක්ක ඉල්ලන්න ප්‍රධාන හේතුව තමයි ඒ ඇමතිකම් හරහා Tamanට හිතවත් කට්ටියට රම්මනන් ටික දීලි කරලා ඊට පස්සේ ඒ අමාත්‍යංශර යම් යම් හොරකම් එහෙමත් කරගෙන ඒ සල්ලි මරන් ගිහලා ආපහු ජනතාවට ඡන්දේ කාලෙදී දීලා එහෙනම් මේක සර්කල් එකක්. මේ විෂස් සයිකල් එකක්. ඒ කියන්නේ ඕක මේ එකම හැමෝම කියන එකම කාඩ් කුට්ටම් බෙදනවා. ඔය වගේ එක දේවල් කියනවනේ. ඉතින් මං කිව්ව එකයි. අද හොඳ අවස්ථාවක් මේ රටේ වෙනසක් ඇති කරන්න. මොකද අද ගත්තොත් මේ ආණ්ඩුව අසමත් කියන එක ඉතින් ආයේ මම කියන්න ඕනෙත් නෑ. පාරේ ඉන්න අවුරුදු 5ක බබෙක්ගෙන් ඇහුවත් ඉලියර්ලා අර මේ මැතිවරණ කාලේ එහෙම කියපු අර තියෙන හිට අගමැතිතුමා කියන ප්‍රකාශය තියෙන අර බබෙක් කතා කරලා කිව්වා කියලා මම දැක්ක ඒක ළඟදී කුණුහරුපෙකුත් දාලා එඩිට් කරලා දාලා තියෙනවා. ඒ බබා දැක්ක ගමන් කුණුහරුපයක් කියන. ඉතින් ඒ වගේ අසමත් කියන එක හැමෝටම පැහැදිලි. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ මේ 3-2 බලයක් තියෙන මේ ආණ්ඩුවට තව අවුරුදු 4ක් තියෙනවා. මේ බැලුවත් අවුරුදු 4ක් තියෙනවා. දැන් සැප්තැම්බර්නේ. ජනාධිපතිවරයාට තව අවුරුදු 3ක් තියෙනවා. ඒතර මේ ආණ්ඩුව එපා, මේ ආණ්ඩුව හරියන්නේ නැහැ, මේක එපා, අපි විසික් කරලා දාමු කියන මතය අපි හිටියොත් ඊළඟ අවුරුදු 4ක් යනකල් කාලයක් තුළ මේ ලංකාව තවත් නාස් වෙලා යනවා. ඉතින් මං කියන්නේ මේකයි සාධකය. අපි හැමදාම කරන්නේ ඒ ආණ්ඩුවක් පත් කරගෙන ඒ ආණ්ඩුව වැටෙනකම් බලන් ඉන්නවා. අනිවාර්යයෙන්. ටර්ම්ස් දෙක අපි අවස්ථා දෙකක් බලන් හිටියොත් අවුරුදු 10කින් රට ආපස්සට ගිහිල්ලා. අනිවාර්යයෙන්. හැබැයි එතකොට එහෙම බලද්දි මේ පාර මට පොඩි වෙනසක් පේනවා ඊට වඩා. මේ පාර විපක්ෂය බැලුවොත් මේ පාර විපක්ෂයක පුද්ගලයෙක් වටා ගොඩ නැගිලා නැහැ. සාමාන්‍යයෙන් දැන් අපි බැලුවොත් 2015 ඉඳන් 2020 දක්වා කාලය තුල මහින්ද සුළඟ, මහින්ද යලිගෙන එමු, මහින්ද කියලා මහින්ද රාජපක්ෂය හිටපු ජනාධිපතිතුමා දැවත්ම නගමැතිතුමා වටා තමයි විපක්ෂය ගොඩ නැගුණේ. ඒක පුද්ගලයෙක්. එතකොට මේ පාර බැලුවොත් එහෙම මේ පාර විපක්ෂය කියන එකත් දැන් ගොඩක් අය කියනවා මේ අසමත් විපක්ෂයක්, විපක්ෂයේ ශක්තිමත් නැහැ. විපක්ෂ විවිධ කණ්ඩායම් විවිධ විදිහට වැඩ ටික කරගෙන ජනතාව අතරට ගිහිල්ලා ඉන්නේ. මොකද ඒකට ප්‍රධානම හේතුවක් තමයි මම කියන්නේ පහුගිය කාලේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී කිව්වා 800ක් උද්ඝෝෂණ කරලා තියෙනවා මේ කොවිඩ් ඒතුම වෙන හේතුවකට කිව්වේ 800ක් උද්ඝෝෂණ කරලා තියෙනවා මේ 800න් 250ක් හඳුනා නොගත් පිරිස් මගින් කරපු උද්ඝෝෂණ කියලා. ඒ කියන්නේ ජනතාව කවුරුත් මේ කියලාවත් කවුරුත් ප්ලෑන් කරලා ජනතාවම එකතු වෙලා කරපු උද්ඝෝෂණ. දැන් හොඳ කාලයක් අපිට මේකෙන් එළියට එනවා නම් අපි කළ යුතු දේ මොකද්ද? අපි එළියට එනවා නම් අපි වෙනස් කර යුතු ප්‍රතිපත්ති මොනවද? ඒ දැනුම ඒ කියන්නේ ජනතාවත් ලෑස්ති කරන්න ඕනේ. මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොන සාමාන්‍ය ජනතාව අපි ඒක වැරද්දක් කියන්න බෑ. යම් අධ්‍යාපන මට්ටමක් තියෙන, යම් කිසි සමාජය ගැන තියෙන දැනුමක් තියෙන ඒ ජනතාව එක යම් මට්ටමකට පහළ ඉන්න ජනතාවට ආණ්ඩු වෙනස් වීමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? සහන තමයි බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩු වෙනස් වෙච්ච ගමන් බඩු මිල අඩු වෙයි, පාරවල් ටික හැදෙයි, අපේ පුතාලට ජොබ් හම්බෙයි. එහෙමනේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සත්‍ය ඒක නෙමෙයි. සත්‍යයල ඊට වඩා ගොඩක් වෙනස්. රටක් හදනවා නම් යම් කිසි අපිට සියලු දෙනාටම යම් සැක්‍රිෆයිසස් ඒ කියන්නේ යම් මේ කැපකිරීම කරන්න සිදු වෙනවා. එතකොට දැන් ගත්තොත් එහෙම අපි ඇත්තටම අද පෙට්‍රල් මිල ගත්තොත් එහෙම පෙට්‍රල් මිල ලෝක වෙළඳ පොලේ තියෙන පෙට්‍රල් මිලත් එක්ක තමයි ලංකාවේ වෙළඳ පොලෙත් විකුණන. හැබැයි පහුගිය කාලේ මොකක්ද උනේ? බලයට එන්න ඕන කියන එකම හේතුව නිසා අද ඉන්න ආණ්ඩුවේ ඉන්න එතකොට හිටපු විපක්ෂ හිටපු කණ්ඩායම නැති කිව්වේ තෙල් මිල තෙල් ලාභයට ලෝක වෙළඳ පොළ වෙනස් වුණාට ලංකාවේ තෙල් ලාභයට දෙන්න බැරි නම් මොකටද ආණ්ඩුවක් කියලා කිව්වේ? ඩොලර් එක පිටරට ඩොලර් එක මේ වැඩි වෙලා තියෙනවා, බඩු මිල වැඩි වෙනවා කියලා කියනවා නම් මොකටද මේ ආණ්ඩුවක් අපි ඒක කරලා පෙන්නන? ඒ ඔක්කොම බොරු ප්‍රකාශ. ඒ කියන්නේ අර ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධව පෙළගස්සන්න කරපු. හැබැයි අද බැලුවොත් එimhe අද විපක්ෂේ ඉන්න කණ්ඩායම් සත්‍ය තත්ත්වය කියනවා මම දකින විදිහට. හොරකම් වලට ඒ කියන්නේ PCR කට් වලින් හොරකම් කරා කියලා චෝදනා කරනවා, සීනි වංචාවෙන් හොරකම් කරා කියලා චෝදනා කරනවා. ඒ වගේ චෝදනා කරාට ඔය බොරු කියන්නේ අපිට දෙන්න අපි කරලා පෙන්නන්නම් මේ සීනි මිල හෙට 50ට ගෙන එහෙම මම නම් ඇහිලා නැහැ. අපිට දෙන්න ඩොලර් එක 200 180ට ගේන්නම්. ඒ බොරු ප්‍රකාශ. ඒතර අපිට හොඳ කාලයක් මේක ජනතාවට සත්‍ය කියලා ජනතාවට මේ සත්‍ය දැන් හරි මේ ආර්ථික සංශෝධන කරොත් මෙන්න මේ දේවල් ජනතාවට කැපකිරීම කරන්න සිදු වෙයි. හැබැයි අපිට අවුරුදු 5ක් වගේ කාලයක් තුල මේ ආර්ථිකය සංවර්ධනය කරලා හිටියට වගේ හොඳ තැනකට ගේන්න පුළුවන්. මොකද අද බැලුවොත් එහෙම අද පෙන්ෂන් නිකන් පෙන්ෂන් මුදල් බලන්න දැන් අද හමුදාවේ ඉන්න නිලධාරීන් බලන්න අද හමුදාවේ ලංකාවේ මම ලක්ෂ 3ක් 4ක් විතර හමුදාවේ නිලධාරීන් ඉන්නවා. මාසිකව පඩි ගෙවනවා. සාමාන්‍යයෙන් ලෝකික යුද්ධයක් ඉවරනම් පස්සේ හමුදාව ඩවුන් ස්කේල් කරනවා. මොකද මේ යුද්ධ කාලේ ඉන්න ස්ට්‍රෙන්ත් එකම අවශ්‍ය වෙන්නේ වොලන්ටරි රිටයර්මන්ට් දීලා එහෙම ඩවුන් ස්කේල් කරනවා. මම මේ කියන්නේ යුද හමුදාව මේ ශක්තිමත් අඩු කරන්න කියලා නෙමෙයි. ටක් ගාලා මේක වැරදි විදියට ගන්න පුළුවන්. මම කියන්නේ ලෝකේ වෙන දේවල්.
එතකොට අපේ ලංකාවේ මම දැක්ක පහුගිය මාස දෙකකට කලින් උත් අලුතෙන් 340ක් බඳවාගෙන තිබ්බ හමුදාවට. එතකොට මේ හමුදාවට තව තවත් බඳවා ගන්න හරි අපි කියමු නිකන් හමුදාවේ සොල්දාදුවෙක්ගේ පැත්තෙම දැන් කියන්නේ රාසමානිකම්කෝ අපේ වැඩයින් කරන කියලා. එහෙම නේ මම කියන්නේ. අද 60000ක් පඩි හම්බ වෙනවා කියනවා. අද 60000ක් පඩි හම්බ වෙනවා නම් එතුමට පෙන්ෂන් එකක් හම්බ වෙනවනේ අවුරුදු තව 30 අද 30ක කොල්ලෙට 60000ක් පඩි හම්බ වෙනවා. අවුරුදු 30කින් පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒ පෙන්ෂන් එක රුපියල් 40000ක් වගේ කියමුකෝ. නිකන් හිතලා බලන්න අපි මනෝජ්ට අවුරුදු 10 දී රුපියල් 60000ක් කිව්ව මේ 60000න් කරන්න පුළුවන් දේවලුයි අද රුපියල් 60000කින් කරන්න පුළුවන් දේවලුයි අද රුපියල් අද නිකන් සාමාන්‍යයෙන් ලෝකයේ ඇවිල්ලි ඉවරලා උද්දමනය කියලා කියන්නේ එක බාන්නේ වතුර බෝතලේ ගත්තද මේ වතුර බෝතලේ අද රුපියල් 50යි නම් මේක 100 වෙන්න ඩබල් වෙන්න අවුරුදු 25ක වගේ කාලයක් යන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය උද්දමන වේගකින් වෙනවනම්. අද ලංකාව තුල සිම්බාබ්වේ වගේ රටවල වල පැයෙන් පැයට ඩබල් වෙන තත්ත්වයකට ගියා. හැබැයි අද ලංකාවක් වගේ රටක උද්දමනේ මාස 6කින් කියන්නේ වයර් රෝලක් ගත්තොත් 3500 රියප් එකද 5000ක් වෙලා. තේරෙනවද? ඉතින් බඩු මිල ඉහළ යන එකක් පේනවනේ. එතකොට ඒ වගේ තත්ත්වකදී අද රුපියල් 60000ක් ගන්න පුද්ගලයෙක්ට අවුරුදු 30කින් රුපියල් 45000ක පෙන්ෂන් එකක් ගන්නකොට සමහර විට එයා ඉල්ලියර්ලා අවුරුදු ඒ සොල්දාදු අවුරුදු 10 දී මම මේ සොල්දාදු කණ්ඩායම ගත්තේ ලක්ෂ 3ක් ලංකාවේ ඉන්න නිසා පඩි හැම මාසෙකම බදු ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් තමයි මේ පඩි පෙන්ෂන් මේ පඩි ගෙවන්නේ. එතකොට ඒ සොල්දාදු අවුරුදු 10 දී සමහරට මේ වතුර බෝතලයක් රුපියල් අද 50යි නම් සමහරට රුපියල් 5ට තියෙන තිබ්බා. අද 50යි. 60 විතර වෙද්දි මේ වතුර බෝතලේ අනිවාර්යෙන් රුපියල් 500ක් විතර වෙනවා. එතකොට මං කියන්නේ මේ පෙන්ෂන් මුදලෙන් පවා ප්‍රයෝජනයක් නැති වෙන. කියන්නේ පෙන්ෂන් එකක් ලැබෙන කාලට පෙන්ෂන් එකෙන් හිතන්න රුපියල් වතුර බෝතලේ රුපියල් 500 නැති. ඒ වගේ මම කියන්නේ එතකොට මොකද්ද අපි මේකට කරන්නේ? අපි මොකද්ද මේකට කරන්නේ? අද ලක්ෂ 3ක් 4ක් විතර ඉන්නවා නම් යුදහමදාව. ඒකට ඒ වෙන අංශ වලට අපි යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන්ට පඩි කපන්න කියලා නෙමෙයි මං කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ තියෙන ටැලන්ට්ස් අනුව තමන්ගේ තියෙන ටැලන්ට්ස් අනුව වෙන අංශ වලට යොමු කරොත් එහෙම ඒ රටේ බදු මුදල් වලින් ඒ පඩිය ගෙවන බර අඩු වෙනවා. දැන් ඒකනේ දැන් විපක්ෂය විදිහට ගත්තත් ඔය ගැන සාකච්ඡා කළේ. දැන් හමුදාවක් කියලා කියන්නේ යම් විනයක් ඇතුලේ පුහුණු වෙච්ච කණ්ඩායමක්. එතකොට ඔවුන්ට ඒ කියන්නේ පැයාටේ සේවා මුර නෙමෙයි අඛණ්ඩව සේවය කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ වෙලාවේ යුද්ධය මොකද්ද කියලා බැලුවොත් මේ වෙලාවේ යුද්ධයේ ඉදිරියෙන් ඉන්නේ සෞඛ්‍ය අංශ. එතකොට වෛරස් එකක් එක්කනේ සටන් කරන්නේ. හැබැයි ආරක්ෂක හමුදාවක් රටේ ඉන්න යුද්ධ තියෙන සහ නැති රටවල් වල ආරක්ෂක හමුදාවක් ඉන්න ඔවුන්ගේ කියන්නේ ඔවුන්ගේ තියෙන දක්ෂතාව අත්දැකීම් ඒවා පාවිච්චි කරලා සේවය කරනවට ඔවුන් යම් සේවාවන් වල යොදවනවට විපක්ෂ ටිකක් චෝදනාත්මක මුඛයෙන් කතා කරන්නේ. විපක්ෂ කියන්නේ ඔබතුමා නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය නෙවෙයි දකුණේ අනෙකුත් දේශපාලන පක්ෂ. ඉතින් එහෙම ක්‍රියාවලියකට ඔවුන් යොමු කරගත්තා කියලා කියන්නේ යම් ප්‍රතිලාභයක් තියෙනවා නේද අනිත් පැත්තට? නෑ මෙහෙමයි. ඒක කරන්න ඕනේ දැකීමු යුද හමුදාවෙන් වොලන්ටරි රිටයර්මන්ට්. ඒ කියන්නේ යාගේ යුද හමුදා සේවා කාලය ඉවර කරලා යාට ඒ ගෙවීම් ටික කරලා ඉවරලා යාව අලුත් ශේෂ්ත්‍රය දැන් කියන්නේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ යා හොඳ දක්ෂයෙක් නම් කර්මාන්ත සඳහා පුහුණුවක් දීලා කර්මාන්ත ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථාව උදා කරලා අද රුපියල් 60000ක් පඩි ගන්න එක නම් සමහර රුපියල් ලක්ෂයක් පඩි ගන්න පුළුවන්. එහෙම කරොත් එimhe යාට පෙන්ෂන් යන කාලේට රුපියල් 75000ක් පෙන්ෂන් එක ලැබෙනවා. එතකොට එහෙම කරන කාලේට සමහර මේ වතුර බෝතලේ එතකොට රුපියල් 500ක් වෙන රුපියල් 100යි. මොකද මේ ආර්ථිකයට ඒකෙන් ලාභයක් ලැබෙනවා. අද විපක්ෂයෙන් මේ මිලිටරිකරණය කියන්නේ අද ලෝකෙ බියක් තියෙනවා. අද බැලුවොත් එහෙම අද මියන්මාරය ගත්තොත් එහෙම මියන්මාරය අද හමුදා පාලනයක් තියෙන්නේ. අද ඇෆ්ගනිස්තානය ගත්තොත් එහෙම අද තියෙන්නේ තලිබාන්. ආයුධ පාලන කණ්ඩායම තියෙනවා. ඉතින් අද මිලිටරි දැන් අද ගත්තොත් මේ SLES කියලා කියන්නේ ලංකාවේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විසස් වල එක්සෑම් ලියලා එක තනතුරු වලට ඉහළ තනතුරු. එතකොට මේ පුද්ගලයින්ට ඒ පරිපාලනය කිරීම සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. අද ගත්තොත් එimhe සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් හරි අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තත් හරි මේ ඉහළ තනතුරු වලට දාලා තියෙන්නේ හමුදාවේ හිටපු විශ්‍රාමික ජෙනරාල්වරු ඒ වගේ නිලධාරීන් පත් කරලා තියෙන්නේ. අපි කවදාවත් මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හැටියට යුද හමුදාවේ හිටපු නිලධාරියෙක් දාපේ කවුරුත් විරුද්ධ වෙනවා අහලා නැහනේ. වෙලා තියෙන්නේ මේ සියලු අංශවල දැම්මම ඒ සිවිල් සේවයෙන් ආපු කට්ටියගේ නොහැකියාව කියලාද කියන්නේ එතකොට. එතකොට ඒ සිවිල් සේවයේ අවුරුදු ගාණක් අත්දැකීම් තියන අය නොහැකියාව කියලාද කියන්නේ. ඒ වගේ කරගෙන යනකොට එතකොට ලංකාවේ තියෙන සිවිල් ස්ට්‍රක්චර් එක බිඳ වැටෙනවා. සිවිල් ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ට්‍රක්චර් එක බිඳනවා. අපි කවදාවත් මේ කීසි පුද්ගලයෙක් ඇවිල්ලා මේ හමුදාවට ඇඟිල්ල දික් කරන්නේ හමුදා පාලනයක් කියලා කියන එක ඉතාම බැරෑරුම් දෙයක්.
ඒකකට ගියොත් එහෙම රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවනේ. ඔය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බොහෝ දෙනෙකුගෙනුත් මමත් විමසපු ප්‍රශ්නයක් තමයි ඒ ක්ෂේත්‍රවල ඔවුන් තරඟකාරීව යම් ප්‍රතිඵලයක් ලබනවා නම් ලබන තැනකදී ඒත් ඔවුන් ඉවත් විය යුතුයි කියන තැන ඔබතුමා ඉන්නවා. නෑ එහෙමනම් ඒ ක්ෂේත්‍රය තුල කියන්නේ එහෙනම් හමුදාව ඉඳලා රිටයර් වෙලා SLES එක්සෑම් ලියලා ඩිග්‍රී කරලා එහෙම ඒ ක්ෂේත්‍රයෙන් ඔවුන් ඇවිල්ලා සිවිල් ජනතාවක් සිවිල් පුරවැස් පුද්ගලයෙක් හැටියට එන එක මං හිතන්නේ කවුරුත් විරුද්ධ වෙයි කියලා. ඒ ක්ෂේත්‍රයේ ඇයි එහෙනම් දැන් සෞඛ්‍ය අංශවල කියන දොස්තරලට බෑ කියලාද කියන්නේ? ඒ කියන්නේ හමුදාවෙන් තමයි කරන්න කියලා කියනවනම් දොස්තරලට බෑ කියලාද කියන්නේ? එහෙම කියන්න බෑ. දොස්තරලට උදව් අවශ්‍ය වෙලාවට හමුදාවේ සහාය පතන එක වෙනම දෙයක්. දැන් අද වෙලා තියෙන සමහර තැන්වල ඉතින් මේක කරපු මේ වගේ ප්‍රකාශ ඇත්තටම ද්‍රවිඩ ජාතික සන්ධානයේ മന്ത്രിවරයෙක් වශයෙන් මම කියනකොට මාව බලන කෝණය පොඩ්ඩක් වෙනස් වෙනවා. මේක මම මේ ස්ට්‍රගල් කරන දැක්කද මෙයාට ඕනේ හමුදාව අඩු කරගෙන හමුදාවට මෙයා පහර දෙනවා අපේ රණවිරුවන්ට පහර දීලා ඉරලා මෙයා මේ ඊළම්කාරයෙක් කොටියා කියලා අනිවාර්යයෙන් මේක අහන ගමන් සමහර අය හිතන්න පුළුවන්. එහෙම හිතුවට ඉතින් කරන්න දෙයක් නැහැ. මම සත්‍ය ප්‍රකාශ කරන්නේ. මේකේ මට කිසිදු වාසියක් ලබන්නේ නැහැ. මොකද ලංකාව තුළ කවදාවත් මේ වෙනම රාජ්‍යයක් සඳහා සටන් කිරීම ද්‍රවිඩ ජනතාවගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ තමයි අපි ජීවත් වෙන්න අපේ එකඟතාවය පළ කරනවා. ඉතින් එතකොට මං කියන්නේ මේ ආර්ථිකමය පැත්තෙන් සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තෙන් මේ හමුදා පාලනයක් කියන්නේ මියන්මාරයේ වගේ හමුදා පාලනයේ තියෙන බැරෑරුම් තත්ත්වය කියනවා කියන්නේ ඊට පස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නේ අපි කියන්නේ අසාර්ථක වේගන එනකොට ආණ්ඩු සමහරවිට අන්න ඒ ඔප්ෂන් එක බලනවා. ඉතින් අපි ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉතාමත්ම ලොකු ඩීප් වචනයක්. සරණතරණයට නිකන් උදාහරණයක් වශයෙන් කිව්වම අද චීනේ ගත්තත් එහෙම Facebook නෑ. YouTube නෑ. WhatsApp නෑ. අවුරුදු 10ක් 15ක් විතර යනකල් කාලයක් වෙනකල් පවුලේ එක දරුවයි හදන්න පුළුවන්. Tamanට ඕන තරම් දරුවෝ හදන්නත් බෑ. right? ඉතින් ඒ වගේ ඒව තමයි ප්‍රජාතන්ත්‍රවාදේ නෑ කියලා කියන්නේ. සමහර අය කියන්නේ 225ම එපා පාර්ලිමේන්තුව එපා ගිනි තියලා දාන්න පාර්ලිමේන්තුව එක පුද්ගලයෙක් ඇති කියලා. එක රටක එක බලය එක පුද්ගලයෙක්ට දෙන්න බෑ. මොකද එතකොට ඒ පුද්ගලයා හදිසියරි එයාගේ අපි දැක්ක හිට්ලර්ට අන්තිම කාලේ මොකද උනේ? හිට්ලර්ට අන්තිම කාලේ එයා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා එයාගේ යටතේ හිටපු ජෙනරාල් වරුන්ම වැරදි කියලා දැනගෙනත් යම් හිට්ලර් කියපු වැඩ පිළිවෙල කරන්න කියලා ජර්මනියේ ජනතාව මිලියන ගණන් වලින් මැරුණා. ඉතින් එතකොට එක පුද්ගලයෙක්ට දෙන්න බෑනේ මේ වගේ තීන්දුව తీරන ගන්න. ඒක නිසා ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තාම වැදගත්. අනාගතයේ දැන් ඔබත් කිව්වා වගේ දේශපාලන පක්ෂයක් විදිහටත් ඒකී ශ්‍රී ලංකාවක් තුළ වැඩ කිරීමේ බලාපොරොත්තුව දෙමළ ජනතාවට තියෙන කියලත් ඔබතුමා සඳහන් කරා. පොදුවෙත් අනාගතයේ පැවැත්ම තියෙන්නේ එක්ව ගොඩනැගුණු කණ්ඩායමකට මිසක් වෙන වෙන කණ්ඩායමකට නෙමෙයි කියලා හැමදාම පේන්න තියෙනවා. ඒ නිසා තමයිනේ පොදුවේ උතුරේ දකුණේ හැමෝම කතා කරන්නේ. ඒ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ඇතුලේ මොන වගේ පරිවර්තනයකටද ලෑස්ති වෙන්නේ? එහෙම වෙනසකට ඔබතුමාලා සූදානම්ද? නෑ අපේ පක්ෂ ගත්තම දෙමළ ජාතික සන්ධානයේ ඉලංගයි තමිළරසු කච්චි කියන තමයි මම නියෝජනය කරනවා. ඒක තමයි ප්‍රධාන පක්ෂය. කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානය වගේ ඒකේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන. ඒ වගේ ඉලංගයි තමිළරසු කච්චි කියන පක්ෂය. දැන් අපේ පක්ෂය ගත්තම අපේ පක්ෂයේ ඒකීය රටක් තුළ බලය බෙදා දීම තමයි පක්ෂේ මුල් කාලේ ඉඳන්ම ප්‍රතිපත්තිය. දැන් අපිට අපේ ප්‍රතිපත්තිය අලුතෙන් වෙනසක් කරන්න දෙයක් නැහැ. තේරෙනවද? එතකොට මේ ප්‍රතිපත්තිය අලුතෙන් වෙනස් ඒ ප්‍රතිපත්තිය එතකොට ඉලංගයි තමිළරසු කච්චි පක්ෂයේ හිටපු නායකින්ට කරගන්න බෑ. මේගොල්ලන් ආයේ විශ්වාස කළ වැඩක් නැහැ. මේක ආයේ දේශපාලන සාකච්ඡාන අපි ආයුධ වලින් කරමු කියනවා. එතකොට ආයුධ වලින් කරනකොට තව එක්ස්ට්‍රීම් එකක් යනවනේ. ඒ කියන්නේ අපි පොලිටිකලි ඩිස්කස් කරලා අපි ඒකී රාජ්‍ය අතරින් මේගොල්ලන් මේක කරන එක නේ අපි මේගොල්ලන් විශ්වාස කරලා අපි වෙනම රටකට සම්ඩු කරමු කියලා තමයි ඒ ආයුධ කණ්ඩායම් පටන් ගත්තේ. එතකොට අපේ පක්ෂ ස්ථාවරයේ අපේ කිසිම වෙනසක් නැහැ. අපේ පක්ෂය 1948 ඉඳන් අද වෙනකල් කියන්නේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදා ගැනීමට කරන. ඉතින් ඒ මතය ඇත්ත තත්ත්වය ඇත්ත විදිහට කියන්න ඕනේ. දැන් කියමු අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂතුමා දන්නවා මේ රටේ මේ ද්‍රවිඩ ජාතිය අද ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් නෙවෙයි. මේ බලය බෙදා දීම කියන කයිල රට බෙදීමක් නෙමෙයි. මේ දෙමළ නිජබීම සිහිනය දෙමළ නිජබීම සංකල්පයවත් එහෙම දෙයක් නෙමෙයි. ඒ ඔක්කොම මෙච්චර කල් කිව්වේ තමන්ගේ දේශපාලන වාසියට. ඒතර අද ඔවුන් ඉදිරියට ඇවිල්ලා එළියට ඇවිල්ලා කියන්න ඕනේ මෙහෙම නෙවෙයි ඇත්ත තත්ත්වය මේක තමයි. අපි මේ රටේ ඉස්සරහට යනවා මෙන්න මේ පිරිසත් එක්ක වැඩ කරමු. මොකද තව අන්තවාදී කණ්ඩායම් ඇති වෙන්න පුළුවන්. දැන් මං කිය 1948 ඉඳන් 70 ගණන් වෙනකල් කරගන්න බැරි වෙච්ච නිසා අන්තවාදී කණ්ඩායම් ඇති වුණා. දැන් අද 2009 ඉඳන් ආපහු අපි කියපු සංකල්පද ඒකී රාජ්‍යයක් තුළ ජීවත් වෙන සංකල්පය අවුරුදු 12ක් වෙනවා. තාම නැහැ.
අවුරුදු 20කින් ආපහු මොනවා වෙයිද අපි කවුද දන්නේ. මම කියන්නේ දැන් මෙහෙම කිව්වම දැන් මාව හෙට ප්‍රශ්න කරයිද දන්නේ වා අවුරුදු 20කින් මෙහෙම වෙනවා කියලා කිව්වා කියලා. අද ලංකාවේ වෙලා තියෙන ඒකනේ කතා කරන මිනිස්සුන්ට කතා කරන්න බෑ. ડોක්ටර් කෙනෙක් කිව්වොත් එහෙම මේ ලේඛන වැරදි කරලා ડોක්ටර්ව ගිහිල්ලා පරීක්ෂණ කරනවා. ගුරුවරයෙක් කිව්වොත් එහෙම යම් කිසි දෙයක් ගුරුවරයා පරීක්ෂණ කරනවා. ඉතින් ඒ වගේ ඉතින් අපි මම ඒකයි කිව්වේ දැන් මේ අවුරුදු 20කින් මම මෙහෙම දැන් නෙවෙයි කියන්නේ මම කියන්නේ ඉතිහාසය බැලුවම සංකීර්ණ ගැටලු නිරාකරණය කරගත්තේ නැති වුණාම ඒවල පළ විපාකات අපි දකිනවනේ මේ දේශපාලනයේ හැමතිස්සෙම දේශපාලන පක්ෂ උත්සාහ කරන්නේ බලය ලබා ගන්න. එතකොට ඒ වෙනුවෙන් අවස්ථාවාදීව වැඩ කරන ඕන තරම් අපි දැකලා තියෙනවා. ඒක මොන තරාතිරමේද මොන පක්ෂයේද කියන එක අදාළ නැහැ. හැමෝම විපක්ෂ ඉන්නකොට උත්සාහ කරන්නේ බලය ලබා ගන්න. ඒ වෙනුවෙන් තමයි සැලසුම් සකස් කරන්නේ. හැබැයි දෙමළ ජාතික සන්ධානයට එක්තරා තිබුණු මේ ස්වර්ණමය අවස්ථාවක් මගහැරුණා කියලා හිතෙන්නේ නැද්ද? පහුගිය කාල සීමාවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානය දරද්දී විපක්ෂ නායක කියලා කියන්නේ මම හිතන්නේ රටේම විපක්ෂ නියෝජනය කරන මූලික තැන. ඒක රට ඇතුළෙම පාවිච්චි කරේ නෑ කියන ඒක අතපසුවීමක් විදිහට ඔබතුමාලා දකිනවද? ඇත්තටම නෑ. මොකද ඒක එක උදාහරණයකින් එක පැහැදිලි කරන්න පුළුවන්. 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව අගමැති හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරා. එතකොට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ නීතියට වැඩ කරන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම ගිහිල්ලා නඩුවක් පෙත්සමක් ගොනු කරේ හිටපු විපක්ෂ නායකතුමා අපේ පක්ෂ නායකතුමා සම්බන්ධන් මහත්තයා. ඒතර එතුමාට ඉතින් තිබ්බා මේ මොකද්ද වෙන දෙයක් වෙච්ච දෙන් මම විපක්ෂ නායකකම මට තියාගන්න පුළුවන්. අගමැති මෙයානම් විපක්ෂ නායකයෙක් මට මොන හරි එකක් කරගෙන ඔය ලංකාවේ හැටිනේ ඉන්න තිබ්බ කියලා ඉන්න තිබ්බ. ඉතින් ඒක නිසා ඒනට එතුමා ඒ කියන දේවල් ඒ දවස්වල ඒකාබද්ධ විපක්ෂය කියලා තව කණ්ඩායමක් හිටියානේ. එතකොට මෙතුමා කොච්චර එදිනෙදා ජීවිතේ ප්‍රශ්න ගැන කිව්වත් එතුමා කියන්නේ අපේ පක්ෂය කියන්නේ එතුමා සිංහල කතා කරනවා, සුමන්දිරන් මන්ත්‍රීතුමා සිංහල කතා කරනවා, ඊට අමතරව අනිත් මන්ත්‍රීවරු 16ක් හිටියා. මම හිතන්නේ ඒකේ වෙන කවුරු සිංහල භාෂාව වැඩි හසුරවන්න බැරි අය. එතකොට ඒගොල්ලන් කොච්චර පොදු ප්‍රශ්න කතා කරත් ඒව මාධ්‍ය එන්නේ නැහැ. දැන් අද වුණත් අපේ අනිත් මන්ත්‍රීවරුන් සමහර මන්ත්‍රීවරු හොඳ ප්‍රකාශ කරන රටේ සමස්ත ජනතාව ගැන. හැබැයි ඒව මාධ්‍ය දැන් අද වුණත් මට සිංහල භාෂාව බැරි නම් මං හිතන්නේ මනෝජ් මාට කතා කරන්නෙත් නැති වෙන්නේ. ඉතින් එතකොට මේ නිවුස් එක කියන්නේ ඉතින් මං හිතන්නේ විපක්ෂ නායක කාලේ ඊටාම එතුමා මේ සිසුවන්ට පහර දීම මේ වගේ පොදු ප්‍රශ්න ඕන තරම් හැමදාම වගේ කතා කරා. හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් හෝ දෙමළ වැඩිපුර ඉංග්‍රීසි භාෂාවෙන් තමයි කතා කරේ. ඉතින් ඒවා හැන්සාඩරම් බැලුවොත් එම් බලන්න පුළුවන්. හැබැයි ඒ අර ජනතාව ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට බහුතරයක් ජනතාවට තේරෙන භාෂාවෙන් ඒ කතා කරන්න බැරි වීම යම්කිසි අඩුපාඩු නේ යම්කිසි මේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඒ කියන්නේ ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කියලා කියන්නේ. ඔව්. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරනවාද කියන්නේ ප්‍රමාණවත් විදිහට රටේම විපක්ෂයේ විදිහට රටේම විපක්ෂ නායකවරයා විදිහට වැඩ කරන්න පුළුවන් වුණා කියලා. දැන් සිදුවීම් කීපයක් සිද්ධ වුණා. මතකයට එන දේවල් අපි මතක් කරොත් ගම් වතුර ආපදා අවස්ථා තිබුණා. ජනතාව ගොඩක් පීඩාවට පත් වුණු අවස්ථා තිබුණා. ශාලාව ප්‍රදේශයේ සිදු වුණු පිපුරුම තිබුණා. මීතොට මුල්ල කන්ද නායකී අවස්ථාව තිබුණා. මේ කසල කන්ද ඒ වගේ ස්වභාවික විපත් තිබුණා. එවැනි අවස්ථා රාශියක් ඒ කාලේ ජනතාව අපහසුතාවයට පත් වුණු අවස්ථා විදිහට තිබුණා. ඒ හැම අවස්ථාවකම ආණ්ඩුවේ මතයට වඩා ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාවාදී වැඩ කරන්න පුළුවන් වුණා කියලා ඔබ විශ්වාස කරනවද? නෑ. ඉතින් ගම් වතුරක් වගේ ආපදාවක් ඇති වෙනකොට විපක්ෂයක තියෙන වගකීම ඇවිල්ලා මම දකින විදිහට ආපහු ගම් වතුරක් ඒ ප්‍රදේශයට එනකොට සමහර ගම් වතුරවල් තියෙනවා ඇතිවීම බලක්වන්න බෑ. ඒ කියන්නේ ජලාශ මේ වාහන දොරටු ඇරියම සමහර ඒ කියන්නේ නැචරලි ඒ කියන්නේ ඒක ඩිසාස්ටර් එකක්. සමහර තියෙනවා නොසැලකිලිමත්කම. අද බැලුවොත් එimhe අද මඩකලපුව දිස්ත්‍රික්කයට ගම් වතුර අනිවාර්යෙන් මේ අවුරුද්දේ පහුගිය අවුරුද්දට වඩා ලොකු ගම් වතුරක් ගලනවා. මොකද කැමති විදිහට වැලි කරනවා. වැලි හාරනවා. වැලි මාෆියාව. මඩකලපුවේ ඕන එකෙක් ගිහලා ඕනද දැන් පහුගිය දැක්ක කිලෝමීටර දෙකක් පාරක් හදන්න RD එකේ කිලෝමීටර ලක්ෂයට තේ කොන්ට්‍රැක්ට් එක ගිහිල්ලා ළඟ තියෙන ගඟකින් වැලි අරන් ගිහිල්ලා පාර හදනවලු. පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන් පොලිසිය කියන හාරනකොට අපිට කියන්නේ. හායරුවා කියලා වැලි තියෙනවා. ඒ වැලි අරන් දානවා. හැබැයි අපි දැක්කේ නැහැ. අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගම් වතුරක් වෙනකොට විපක්ෂයේ වශයෙන් එතකොට එතුමා කරන්න පුළුවන් වගකීම තමයි පාර්ලිමේන්තුව තුළ මේ පොලිසි ඩිසිෂන් මේ කියන්නේ ප්‍රතිපත්ති මේ කියන්නේ ගම් වතුර ඒ කියන්නේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් ප්‍රතිපත්ති එහෙම නැත්නම් අපේ තියෙන ඉරිගේෂන් ප්‍රතිපත්ති ගැන කතා කරනකොට විපක්ෂ නායකවරයෙක්ට ඒකට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. හැබැයි ඔබතුමා ගම් වතුරක් ආපදාවක් එනකොට බලාපොරොත්තු වෙන්නේ ස්පොට් එකේ ගිහිල්ලා එතුමා මේ මිනිසුත් එක්ක කතා බහ කරනවා. එතන යම්කිසි මේකේ ඒක සෑහීමටපත් වෙන්න වෙනවා. මොකද ඒක එතුමාගේ වයසත් එක්ක අපි එතුමාගෙන් එහෙම එකක් බලාපොරොත්තු වෙන තමාරුයි.
මීතොට මුල්ල කුණු කන්ද ශාලාව ගැන මං හිතන්නේ ඉතාමත් හැන්සාඩ අරන් බැලුවොත් එපා ශාලාව ගැන අපේ පක්ෂයේ සුමන්ද්‍රයන් මන්ත්‍රීතුමා ප්‍රමුඛ සියලු දෙනාම ඒක ගැන කතා කරා. හැබැයි අර මාධ්‍යයට මොනවද දෙන්නේ? ශාලාව කියපු ගමන් මෙහෙමනේ මාධ්‍යයෙන් උත් සමහරලාට දාන්නේ ඉස්සරහට දාන්නේ හොට් ටොපික් එකනේ. සෙන්සේෂනල් එකක් නැත්තම් රීච් එකක් නෑ, වියුවර්ස්ලා නෑ, ඒක මිනිස්සු අහන්නේ නෑ. යම් කිසි තියෙන්න බෑ පොඩි මේකක්. ඒතර සම්බන්ධන මහත්තයා ප්‍රතිපත්තිමේ තීන්දුවක් කිව්වොත් එහෙම ශාලාව වගේ මේකක් මේ වෙච්ච සිදුවීම හොයලා බා ඒක ගැන කතා කරනකොට ඊට වඩා ඇයිල්ලියර්ලා මේ ශාලාව කියන්නේ මේ මෙන්න ආයේ කුටි ආයේ නැගිටිනවා කියලා කවුරු එක්කෙනෙක් කිව්වොත් මේක තමයි මාධ්‍යෙත් හෙඩ්ලයින් ගහන්නේ. ඒක නිසා සමහරට ඒ අඩුපාඩුවක් දකින්න තියෙන තිබ්බා. පොදුවේ අපි ගත්තොත් ඒ කියන්නේ මට මතකයට ආපු උදාහරණ කීපයකින් මම කතා කරේ ඒ කාලේ මම හිතන්නේ පොදුවේ රටේ දේශපාලනයේ සාකච්ඡා වුණු කාරණයක් තමයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා දෙමළ ජාතික සන්ධානයට කියලා. ඒක ඔබතුමා සාපේක්ෂව ප්‍රතික්ෂේප කරනවද? නෑ ඉතින් මෙහෙම ඒ අපිට සාපේක්ෂකනේ අපි ඒක කිසිම ඇඩ්වාන්ටේජ් එකක් ගන්න ඕනේ කියලා හිතලා කරපු දෙයක් නෙවෙයි. අපේ පක්ෂයේ ඔබතුමා කිව්වා ආණ්ඩුවල ඉන්න අය සාමාන්‍ය විපක්ෂ ඉන්න අය ආණ්ඩුවට එන්න කරන්න බෑනේ. TN එක අරන් බලන්න. හැමදාම විපක්ෂේනේ. ඒකට හේතුව ඇයි? අපිව අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි කියන්නේ ජනතාවට අපිට අවුරුදු 73ක් තිස්සේ අපි ඉල්ලන දේශපාලන අයිතිවාසිකම් මේ අවුරුද්දේ හරිය අපි මේ ආණ්ඩුවත් එක්ක කතා කරලා ලබා ගන්නවා කියන තමයි අපි ජනවරමක් ජනතාවෙන් ඉල්ලන්නේ. එහෙම නැතුව ජනතාව අපිට ඡන්දෙ දුන්නේ කියලා අමාත්‍යංශ ගන්න නෙමෙයි. ඒතර ඇත්තටම විපක්ෂේ වාඩිලා කෑ ගහනට වඩා අමාත්‍යංශයන් සැපට ඉන්න වගේ ඉන්න තිබ්බ. හැබැයි ජනතාවගේ ඒතර ඒ ජනතාව අවුරුදු 70 ගාණක් තිස්සේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකකොට විපක්ෂ නායකකම තියාගෙන අපිට අපේ නියෝජනය කරන ඒ ජන කොටසගේ ප්‍රශ්නවත් විසඳ ගන්න බැරි කොට එතකොට අපිට ඒකෙන් අපි වාසි බලාපොරොත්තු ඒ කියන්නේ ඒ විපක්ෂ නායකකම හැටියට අපි ලංකාව පුරාම ඡන්ද ඉල්ලන ව්‍යාපාරයක් ගොඩනගන චේතනාවක් තිබිලා තිබ්බනම් අපි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා කියන්න. හැබැයි අපි බලන්න අපි එහෙම අවස්ථාවක් නැහැ. අපි ඇත්තටම අද කොළඹ දිස්ත්‍රික්කයේ පවා දෙමළ ජනතාව ඕන තරම් හිරලා අපි තරඟ කරන්නේ නැත්නම් මොකද කොළඹ දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ නියෝජිත ඉන්නවා. අපි මෙහි අර ආසන වලට පෙරේතකම තියාගෙන හිටියොත් එහෙම ඒ කියන්නේ අපේ තමයි ලොකු පක්ෂයක් වෙනුනේ. එහෙමනේ අද ගොඩක් පක්ෂින අපේ පක්ෂින අද 16න් 10ට අඩු වෙලා තියෙන්නේ. 21ක් 24ක් හිටපු පක්ෂයක් 16ට බැලලා 10ට අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඒත් අපේ ප්‍රතිපත්තිය දේශපාලන අයිතිවාසිකම් අපේ ජනතාවට ලබා දීම. ඒක නිසා ඒක ඒ පාරේ ගිහිල්ලා සමහරට මේ පක්ෂේ නැති වෙලා ගියත් අපේ ස්ථාවරය ඒකද අපි පටු දේශපාලන වාසියට අපේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. හැබැයි දැන් එතනම දැන් ඔබම කියනවා නම් පක්ෂය පුළුල් කරන්න බලාපොරොත්තුවක් නැහැ, ආසන වැඩි කරගන්න බලාපොරොත්තුවක් නැහැ, අඩුතරමේ කොළඹට ඇවිල්ලා ඡන්ද ඉල්ලන්නත් බලාපොරොත්තුවක් නැහැ කියලා. එහෙමනම් ඔබතුමාලා එක සීමිත කොටසක ඡන්ද පදනමක් එක්කනේ වැඩ කරන්නේ. එහෙමනම් ඔබේ ධාරිතාවය පෙන්වන්න හරි ඔබේ ප්‍රදේශයට වැඩක් කරගන්න හරි එහෙම තනතුරක් අරන් වැඩ කරන්න බැරිද ඔබට ගැළපෙන දේශපාලන කණ්ඩායමක් එක්ක? මේකද මම කිව්වේ මනෝජ් මේකයි අපේ පක්ෂේ වැඩ කරනවා කියලා කියන්නේ අපේ පක්ෂේ වැඩ කරනවා කියලා කියන එකෙන් අද බලාපොරොත්තු වෙන්නේ අපි ආපහු අතන්ටම යනවා. අපේ පක්ෂෙන් වැඩක් අපේ පක්ෂේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ දේශපාලන අයිතිවාසිකම් ලබා දෙනවා නම් ඒක තමයි අපේ වැඩේ. එහෙම නැතුව අපේ වැඩේ ඇවිල්ලා බිල්ඩින් හැදීමවත් මේව කිරීමවත් නෙවෙයි. එහෙම කියමු දැන් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට ඔක්කොම කරන්න පුළුවන් නම් අද මොන්රාගල එහෙම බාන්න තියෙන තත්ත්වය සමහරට මොන්රාගල එහෙම මඩකලපුරට වඩා දුෂ්කරයි. සමහර ප්‍රදේශ අද ගත්තොත් එහෙම අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර ගම් තියෙනවා ඒ මාධ්‍ය එහෙම අපි දකිනවා අර ගස්වල එහෙම එලිලා දරුවෝ යනවා පාලන්න නැතුව. ඉතින් එතකොට ආණ්ඩුවත් එක්ක එකතු වීම කියන්නේ ජනතාවගේ ගැටලු විසඳීම නෙමෙයි. අපේ ෆන්ඩමෙන්ටලි අපිට හැබැයි එක උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ පළාත් නිකන් එක්සැම්පල් එකට කිව්වොත් එහෙම දැන් පළාත් සභාව වලට අපි ඉල්ලන ওই බලය බෙදා දීම හරියට කරලා තිබුණා. මේ පළාත් සභාව බලය බෙදා දීම ගැනත් කතා කරනකොට 2018 අලුත් ව්‍යවස්ථාවක් හදන එක ගැන ආපු අවස්ථාවේ ඒ පළාත් සභාවල උතුරු නැගෙනහිර පළාත් සභාවල නියෝජිතයෝ ආවේ නැහැ. ඒ රැස්වීමට. මොකද එතකොට උතුරු නැගෙනහිර කට්ටිය ආම කියන්නේ මොනවද? උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඉල්ලන නිසා මේගොල්ලන් ඉල්ලනවා. ඒක නිසා දකුණේ පළාත් සභාවල පේශල ජයරත්න ශාන් විජේලාල් ඒ වගේ දකුණේ හිටපු පළාත් සභාවල මහමැතිවරුන් ඉල්ලපු දේවල් ඉල්ලපු බලය මේ පළාත් සභාව මීට වඩා කාර්යක්ෂම කරන්න මෙන්න මේ දේවල් වෙනස් කරන්න කියලා ඒ ඉල්ලපු දෙයට අපි හා කියලා කිව්වා. මොකද මේ පළාත් සභා ක්‍රමය අකාර්යක්ෂමයි. ඒක ඒ හිතාමතා එහෙම කරලා තියෙන්නේ. දැන් අද ගත්තත් එහෙම අද thousands I can රජයේ national ජාතික පාසල් 1000ක් බිහි කිරීමේ වැඩසටහනක් කරනවා. ඒ මොකටද කරන්නේ? පළාත් සභාව ශක්තිමත් බවින් අඩු කරන්න. මොකද පළාත් සභාවට තියෙන බලතල මධ්‍යම රජයට කරනවා. සමෘද්ධි කියන දේ අද ගන්න සමෘද්ධි අද ගමේ කී දෙනෙක්ට සමෘද්ධි නැද්ද? අද ගමේ සමෘද්ධි තියෙන්න ඕන කී දෙනෙක්ට සමෘද්ධි නැද්ද? ඔය සමෘද්ධි කියන එක පළාත් සභාවේ තිබ්බ දෙයක්. දිවිනගම කියන පනත යටතේ 2012 තමයි මම 2010න් පස්සේ තමයි මේ පනත මේ සමෘද්ධි කියන එක මධ්‍යම රජයට ගත්තේ. මධ්‍යම රජයට ගත්තවස කොච්චර අකාර්යක්ෂමද? අර සමෘද්ධි තියෙනවනේ මිනිස්සු. මොකද සමෘද්ධි දෙන්නේ කවුද?
කොළඹ ඇමතිවරයා කියන රයිට් සමෘද්ධි 100ක් විතර ලිස්ට් එකක් දාන්නකො ආට ඕන කට්ටිය. අපේ ගමේ එහෙම ඉන්නවා තට්ටු දෙකක තුනක ගෙවල් තියෙන කට්ටිය සමෘද්ධි ලැබෙනා ඉන්නවා. හැබැයි බබාලා 4ක් එක හස්බන්ඩ් නැති මනු ගෑනු කෙනෙක් ඉන්නවා සමෘද්ධි නැතුව. ඉතින් මම කියන්නේ කාර්යක්ෂමව වැඩ කරන්න පළාත් සභාව භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඒ ප්‍රදේශවල දැන් අපි කියමු දැන් වැලි පර්මිට් ගන්නකො. දැන් වැලි පර්මිට් මධ්‍යම රජයෙන් දෙන්නේ. පළාතේ වැලි පර්මිට් ගැන කිසිදු දෙයක් බලන්නේ නැහැ. මම කියන්නේ මේ තියෙන අපේ රිසෝසස් දැන් අද වැලි පටවන මම වැලි කියලා කෑ ගහන්නේ. කියමු රාජ්‍ය බිල්ඩින් කෝපරේෂන් එක ස්ටේට් බිල්ඩින් කෝපරේෂන් රාජ්‍ය සංස්ථාව ගොඩනැගිලි සංස්ථාව. ඒකට පුළුවන් මේ පර්මිට් එක දාගෙන රජයේ වාහන දාලා ඔය මොකද මේ එක පර්මිට් එකකින් රජයට එන ලාභික රුපියල් 5000ක්වත් නැහැ. හැබැයි එළිය විකුණන්නේ කීයද ඒක ලෝඩ් 50000යි. මං කියන්නේ මේ අර ඉස්සල්ලා කිව්වා වගේ තමයි බිල් ගේට්ස්ලා වගේ ලංකාවේ ඉන්න සමහර අය මේ හැදුනේ මේ දේශපාලන හිතවතු නිසා. මං කියන්නේ පළාත් සභා ක්‍රමය ලංකාව සංවර්ධනය කරන හොඳට භාවිතා කරන්න පුළුවන්. එතකොට ජනවර්ගයේ ගැටලුවක් ඉවරයි. සංවර්ධන වැඩ කටයුතු වෙනවා. අපේ පක්ෂේ ප්‍රතිපත්තිය එළියලා අපි මේ එක තැනකට සීමා වෙලා හිම නෙමෙයි. අපේ මුළු ලංකාවෙම තත්ත්වයේ හරිතන තියෙන්න ඕනේ කියන එක මං කිව්වාගේ සම්බන්ධන මහත්තයා පළවෙනි නඩුව දාලි වරලා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීකයක් ලංකාවේ ව්‍යවස්ථාවට පටහනි දෙයක් කරනවා කියලා හරිතනට ආපහු ගෙනාවේ. පළවෙනි පුද්ගලයා ඒක ඒ නඩුව දාන්න. ඒ වගේ ලංකාවේ මානව හිමිකම් කියන එක අපි කතා කරන හැමෝටමනේ. අද ජෝසප් ස්ටාලින් කියන අර ගුරු සංගමේ නිලධාරියා අරස් කරලා ගියාමත් පාර්ලිමේන්තුව අපි කතා කරා. අද ඉන්ටර් යුනිවර්සිටි ස්ටුඩන්ට් ෆෙඩරේෂන් එකේ ගැටලුව තියෙනකොට අපි කතා කරා. අද ඊස්ට් ඇටැක් එක ගැන කතා කරලා අපි තමයි කතා කරන්නේ. අද මං හිතන්නේ මම දකින්න විදිහට ජනතාවගේ ගැටලු ද්‍රවිඩ ජාතික සන්ධානය නිතරම කතා කරනවා. ඒ කතා කරන්නේ මුළු ලංකාවෙම අපි මානව හිමිකම් තියෙනුනේ. එහෙම නැත්නම් මේ අපිට විතරක් ඕන දෙයක් කියලා නෙමෙයි. ඒ පොලිසියෙන් වැලිගම ගිහිල්ලා අර තරුණයෙක්ට පහර දීලා තරුණයා ජීවිතක්ෂයට පත්වනත් අපි කතා කරා. පානදුර මුස්ලිම් තරුණයෙක් ජීවිතක්ෂයට අපි කතා කරා. මඩකලපුව පොලිසිය භාරයේ එක තරුණයෙක් ජීවිතය අපි කතා. ඒ කියන්නේ මේ සියලු දේවල් ගැන අපි කතා කරනවා. හැබැයි අපිට ජනවරම ලැබිලා තියෙන්නේ දේශපාලන අයිතිවාසිකම් ලබා ගැනීම. ඒ වෙනුවෙන් තමයි මූලික අදහස අපිට මට ඡන්දෙ දුන්න පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ වෙනකොට මම ඒත් එක්කම රටේ සුබ සාධනය වෙනුවෙන් රටේ දකින්න වැරදි කතා කරාට මම ලබන සැරේ මම මඩකලපුවට ගිහිල්ලා මම ඡන්දෙ දිනනකොට මම ගිහිල්ලා කිව්වොත් එහෙම රයිට් මේ දේශපාලන අයිතිවාසිකම් අපිට එපා මේ අතහැරලා දාලා අපි නිකන් එමු කිව්වොත් එහෙම සමහරට මම හිතන්නේ මට ඡන්දෙ දෙන්නේ නැති වෙයි. මොකද මම නියෝජනේ වෙන තැනකින් මට ඡන්දෙ ඉල්ලලා දෙන්න පුළුවන් වෙයි. හැබැයි මමත් දේශපාලනට ඇවිල්ලා ඉන්නේ මේ අවුරුදු 70 ගානක් තියෙන ජනවාර්ගික ගැටණු විසඳගෙන ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉදිරියට ගිහිල්ලා හොඳ අනාගතයක් අපේ මගේ පරම්පරාවට හරි ඇති කරන්න ඕන කියලා මත නිසා. හොඳයි අපි තවදුරටත් කතා කරමු. රාසමාණික්කම් මන්ත්‍රීතුමා දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන අපි කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳයි අපි නැවතත් net FM Unlimited සමග ශානකයන් රාසමාණික්කම් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීතුමත් එක්ක අපි අද මේ Unlimited සංවාදයේදීලා ඉන්නේ. පොදුවේ මතුවන ප්‍රශ්න විසඳ ගන්න තියෙන ගැටලු සහ රට පිළිබඳව ආණ්ඩුකරණය පිළිබඳව දකින්න දේ ගැන අපි කතා කරේ. මොනවා කරත් බහුතරයක් වෙහෙසෙන්නේ තමන්ගේ කුසගින්න නිවා ගන්න. ඒ වෙනුවෙන් අරගලයක් රටේ හැම පුරවැසියෙකුටම තියෙනවා. මේ සඳහා කෙටි කාලීන විසඳුම් හොයනවා වගේම දීර්ඝ කාලීන විසඳුමුත් හොයනවා. ආර්ථික හයිය තියෙන තැන් වලින් සහයෝගය ලබා ගන්නවා. සමහර රටවල් වලින් ඒ සහයෝගය ගන්න එක හොඳයි. සමහර රටවල් ඒ සහයෝගය ප්‍රතික්ෂේප කරන්න තිබුණා නම් හොඳයි කියලා සාපේක්ෂව එක එක දේශපාලන පක්ෂ කණ්ඩායම් Tamanගේ මතය දැක්ම අනුව කියනවා. දැන් වර්තමානයේ චීනයත් සමග කරන ගනුදෙනු වලට විපක්ෂය ටිකක් අකමැති. ගොඩක් වෙලාවට සමහර තැන්වල කතා කරනවා මේ ඇත්තටම සාක්කුවේ සල්ලි තියෙන රට චීනය. ඔවුන්ට යම් ආයෝජනයක් කරන්න යම් ආකාරයෙන් මැදිහත් වෙන්න පුළුවන්. ඇයි එහෙම රටක් ප්‍රතික්ෂේප කරන්න කියලා කියන්නේ? ආණ්ඩුව එතනින් සහයෝගයක් ලබා ගන්නවා නම් ආර්ථිකමය හයියක් හම්බ වෙනවා නම් ඇයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ කියලා තර්කයක් තියෙනවා. රාසමාණික්කම් මන්ත්‍රීතුමා මොකද හිතන්නේ ගැන? ඇත්තටම රටක් වුණාම අපි චීනය අයින් කරමුකෝ. රටක් වුණා මේ රට ලංකාව තුල එනකොට මොකටද ලංකාවට එන්නේ? ඒ රටේ කරන ආයෝජන වලින් ලංකාවට හොඳයිද? ඒ ආයෝජන කරන රටට හොඳයිද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. දැන් අද අපි ගත්තොත් මේ චීනය වගේ රටවල් ආයෝජන කරලා තියෙන වෙන රටවල් ගත්තොත් මේ ඇෆ්‍රිකානු රටවල් ගත්තොත් මේ සැම්බියා, ඒ වගේම ඕනතරම් ඔය නම් නිකන් උදාහරණ වශයෙන් ගත්තොත් මේ ඕනතරම් රටවල් තියෙනවා. ඒ රටවල් වල ගිහිල්ලා ඒකෙන් චීන කොන්සෙප්ට් එක තමයි චීනය ඇතුළට චීන ජාතිකයන්ගේ මුදල් ගෙනියන්නේ ඇතුළට. චීනයට ලැබෙන ගොඩක් විදේශ විනිමය වැඩිපුර චීනයව ගෙනියන. ගෙනිච්චොත් එමේ චීනය ඇතුලේ මුදල් වැඩිපුර
ගැවසෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒ මුදල් ආයෝජන කරන පිටතෙන් හොයනවා. ඒ ආයෝජන එතකොට චීනයේ තියෙන concept yellow book of Africa කියලා තියෙන. ඒ කියන්නේ ඇෆ්‍රිකාවේ චීන ආයෝජනය කරන එකේ මූල ධර්ම තියෙන ප්‍රතිපත්ති කියලා පොතක් තියෙනවා. පොතක්ම තියෙන. ඒ පොතේ තියෙනවා චීන රජය හදන්නේ චීන ජාතිකයන්ට චීනයෙන් පිට ගිහිල්ලා ආයෝජනය කරන්න පුළුවන් තැන් හදලා දෙන එක. ඒ තැන් වලින් ලැබෙන්නේ රටේ වාසියට, ඒ රටට සිදුවෙන වාසියට චීන ආයෝජන කරන රටවල තමයි තියෙන වාසිය තමයි බලන්නේ. ඒතර අද ගත්තොත් එහෙම අපි හම්බන්තොට වරාය අපෙන් අහිමි වෙන්න හේතුව. හම්බන්තොට වරාය කියන්නේ මේ චීනෙන් තියෙන Belt and Road Initiative කියලා. ඒ කියන්නේ මුළු පරණ ඉතිහාසයේ තිබෙන මුහුදු සේද මාවත නැවත හැදීම. පාරෙන් උත් මුහුදෙන් උත්. ඒකේ වැදගත් සම්දිස්ථානයක් තමයි හම්බන්තොට වරාය කියන තැන. ඒතර මේ හම්බන්තොට වරාය හදනකොට දැන් අද ගත්තොත් අද ණය චීනෙන් දීලා හම්බන්තොට DA රාජපක්ෂ අනුස්මරණ මේක වෙන්න පුළුවන්. හම්බන්තොට හදපු කන්වෙන්ෂන් සෙන්ටර් එක කියන්නේ එක්සිබිෂන් සෙන්ටර් එක වෙන්න පුළුවන්. හම්බන්තොට එයාපෝට් එක වෙන්න පුළුවන්. ඒ වගේ ලංකාව තුළ නොයේක් අනවශ්‍ය ආයෝජන මට කියන්න පුළුවන්. අනවශ්‍ය ලෙස කරපු ආයෝජන. ශ්‍රී ලංකා රජයේ එතකොට හිටපු නායකයෝ ඒ ණය ගන්නකොට දන්න අපිට මේ ණය කවදා හරි ගෙවන්න වෙනවා කියලා. දැනුවත්ව තමයි ගන්නෙ. චීනෙන් උත් ණය දෙනකොට මං කිව්වා අර ඉස්සෙල්ලා අර බීලා රැට ගිහිල්ලා කන පැලෙන්න බීලා වයිෆ්ට ගහන මනසරනත් කළු කඩේ මුදලාලි පොලි මුදලාලි දෙනවනේ සල්ලි. මොකද එයා උප්පුවක් කරගෙන හරි තියාගෙන දැන් චීනෙත් හොඳට ප්ලෑන් කරලා මම දකින්න විදියට ලංකාවට සල්ලි දුන්නා. ණය වාරිකේ ගෙවන්න එනකොට කිව්වා රයිට් ණය ඩෙට් ස්වොප් එකක් කරන්න බෑ. අපිට මේකේ අයිතිය දෙන්න කියලා හම්බන්තොට වරාය දැන් අරන් තියෙන්නේ. කියන්නේ මොනවද? හම්බන්තොට වරාය දුන්නේ යහපාලන ආණ්ඩුවේද. හැබැයි හම්බන්තොට වරාය දෙන්න උනේ ඔය ණය ගන්නකොට දන්නව ණය ගෙවි. මොකද ඒකෙන් ආදායමක් ලැබෙන්නේ නැත්නම් ණය ගෙවන්නේ. අද හම්බන්තොට එයාපෝට් එක ලෝකයේ හිස්ම එයාපෝට් එක කියලා ජාත්‍යන්තරය දන්නවා. ලෝකයේ world's emptiest convention center. ඒ හම්බන්තොට සාමාන්‍යයෙන් කියමු හම්බන්තොට එයාපෝට් එකක් හදලා හම්බන්තොට හයිවේ එකකුත් අවශ්‍ය නැහැ. මොකද දැන් සමහර මිනිස්සු අහිංසක මිනිස්සු මොනවද හිතන්නේ අන්න හයිවේ අපේ ජනාධිපති මහත්මයා මෙයා කියනවා හයිවේ ඕන්න කියලා. ඒකෙන් වෙලා තියෙන්නේ අද කිරිපිටි එකේ මිල වැඩිලා තියෙනෙත් මේ අනවශ්‍ය ලෙස කරපු වියදම් නිසා තමයි. එතකොට ඩෙට් ට්‍රැප් කියලා කියන්නේ මේක අපිට ණය දීලා ණය උගුල්ලක අපිව හිර කරනවා. දැන් අපි හිර වෙලා ඉවරයි. මේ පෝට් සිටි ලබා දීම ඒකේ ඊළඟ ස්ටේජ් එක. දැන් අපිට දැන් ඔබ කියන විදිහට හම්බන්තොට වරායකුත් තියෙනවා, හම්බන්තොට ගුවන්තොටුපළකුත් තියෙනවා, හම්බන්තොට යන අධිවේගී මාර්ගයකුත් තියෙනවා. කෝච්චිත් තියෙනවා. හරි. කළුතර දිස්ත්‍රික්කේ නිෂ්පාදන කරනවා. ගාල්ල දිස්ත්‍රික්කේ නිෂ්පාදන කරනවා. මාතර නිෂ්පාදන කරනවා. ඉතින් ඒවා බැරිද දකුණට අරන් ගිහලා දකුණෙන් අපනයනය කරන්න ක්‍රමවේදයක් හදාගන්න. දැන් අපිට යටිතල පහසුකමයි නැත්තේ. සම්බන්ධ වෙන්න අවස්ථාවයි නැත්තේ. ගමේ බඩු නගරයට ගේන්න බෑ, නරක් වෙනවා, කුණු වෙනවා, බින්දෙනවා. ඔහොම ප්‍රශ්නනේ තිබුණේ. යටිතල පහසුකම සංවර්ධනය වෙනකොට ඒකේ ප්‍රතිලාභ ලබා ගන්න නැති එකේ ප්‍රශ්නේ නෙමෙයිද තියෙන්නේ. සම්පත් ඇතිවීමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තියෙන්නේ යටිතල පහසුකම් ඇති කිරීමයි ඒකෙන් රටට ඇති වෙන රටේ ආර්ථිකයට ලැබෙන කන්ට්‍රිබියුෂන් එකයි අතර තියෙන කනෙක්ෂන් එක බලන්නේ. අපි කියමු අපි කෝටියක් වියදම් කරලා රුපියල් 100ක ලාභයක් ලැබලා වැඩක් නැහැ නේ. කෝටියක් වියදම් කරන් ගිහිල්ලා රුපියල් 100ක් මේ කොළඹ ඉඳන් අපි ඇවිල්ලා බිත්තර බැදගෙන ගිහිල්ලා මාතර විකුණලා රුපියල් 100 විකුණලා වැඩක් නැහැ. ඒ වගේ වැඩක් තමයි රජය කරේ. එතකොට චීනේ තව ටික කාලයක් ගියම් බාන අද හම්බන්තොට වරාය අපි හම්බන්තොට පෝට් සිටි බිල්ලට මම සෑහෙන්න විරුද්ධව අපි කතා කරා. ඒකට හේතුව අද චීනේ සමාගමකට පෝට් සිටි එක හරහා ආයෝජනය කරලා ඔවුන්ට චීනය ලංකාවේ අනිත් ප්‍රදේශවලත් පහු කාලයක ව්‍යාපාර කරන තත්ත්වයකට පත් වෙයි. අද zambia රටේ මම දැක්කා ඊයේ පෙරේද කියනවා මේ ඩොකියුමන්ටරියක් තියෙනවා. කුකුල් මස් චීන ජාතිකෙන් මේ zambia මාකට් එකේ කුකුල් මස් විකුණනවා. මොකද ඒගොල්ලන් ඒකට මොන හරි යම්කිසි අලුත් හෝමෝන් එකක් ගහලා ඒගොල්ලන්ගේ කුකුල් මස් කිලෝ 2ක් 3ක් එනවලු කුකුලා. zambia ගමේ හදන කුකුලා කිලෝ 1.5 එන්නේ. දැන් එතකොට අරගොල්ලන් කිලෝ 2ක් විකුණනවා ඩොලර් 5කට zambien කට්ටිය කිලෝ 1.5ක් කරන ඩොලර් කාගෙන්ද ගන්නෙ? ඒ වගේ ආර්ථිකය බලන්නකො. අද zambia වගේ රටවල මම zambia කියලා කියන්නේ මොකද ඒක ඩොකියුමන්ට් එකක් තියෙන ඕන කෙනෙක් කියලා හොයලා බලන්න පුළුවන්. ඇග්‍රිකල්චර් කෘෂි කර්මාන්තයේ පැත්තෙන් උත් වැඩිපුර ඒ රටවල ඒ රටේ ජාතිකයෝ ඉන්නේ කුලි ලේබරර්ස්ලා හැටියට. මුදලාලිලා පිට රටවල. ඒකට අපිට ආයෝජනයක් එනකොට ඒ ආයෝජනය හරහා ලංකාවට තියෙන බෙනිෆිට් එක තමයි බලන්න ඕනේ. එහෙම නැතුව ලංකාවට නැති බෙනිෆිට් එකක් දැන් එන සමහර ගොඩාක් සමාගමකට 130 අවුරුදු 30ක අවුරුදු 40ක බදු සහන දීලා තියෙනවා පෝට් සිටි කරා. එතකොට ඒ වගේ බදු සහන අරගෙන ඒකෙන් ලංකාවට කිසිම මේ වාසියක් වෙන්නේ නැහැ. අපිත් කැමති ලංකාවට ඒ ඇග්‍රීමන්ට් එක වෙනස් කරලා ලංකාවට වාසි වෙන විදිහ ඇග්‍රීමන්ට් ආව නම් අපිත් කියන්නේ. හැබැයි මේක වෙලා තියෙන චෝදනා එල්ල වෙන්නේ දේශපාලඥයින් ලංකාවට වාසියක් නොවුනත්
තමන්ට වාසියක් වෙන විදිහේ ඩීල් ගහලා තියෙනවා කියලා චෝදනා තියෙනවා. අන්නේ ඒක තමයි මේ දැන් කියන්නේ ලෝකයේ කිසිම රටක් ඒ කියන්නේ කිසිම ව්‍යාපාරිකයෙක් ඒක දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් තමන්ට ආයෝජනයේට ප්‍රතිලාභයක් නැත්නම් ඔව් ඒ ආයෝජනය කරන්නේ නැහනේ. ඒක චීනෙත් එහෙමයි ඇමරිකාවත් එහෙමයි. දැන් චීනය සැම්බියාවට කරේ මොකක්ද මැඩගස්කරේට මොකක්ද කියලා අපි කතා කරනවා වගේම ඇමරිකාව වුණත් ඉරාකයට මොකද්ද කරේ ඇෆ්ගනිස්තානයට මොකද්ද කරේ කියුබාවට මොකද්ද කරේ කියලා ආයෙ කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. තියෙන තැන් ආයෝජකයෝ ආයෝජනය කරන එහෙම තමයි අපි ඒකේ ඵලය ලබා ගන්න නැති එකේ ප්‍රශ්න මිසක් ඒක චීනේද ඇමරිකාවද කියලා සංසන්දනය කරලා වැඩක් තියනවාද? මෙහෙම ඒක මම දැන් මේ මම දන්නේ ඇයි මේ ප්‍රශ්නේ ඇමරිකාව ගැන කියලා ඇහුවේ කියලා. හැබැයි නෑ මං කියන්නේ ප්‍රධාන කඳවුරු දෙකක් දෙපැත්තට බෙදලානේ හැමතිස්සෙම කතා කරන්නේ. මං කියන්නේ රටක නායකයෙක් වුණාම මේ රටේ ජනතාවට වැදගත් රටේ ජනතාවට වාසි වෙන විදිහේ තීන්දුව తీරන ගන්න ඕනේ. ඒක ඕන රටක් ඕන රටක් එක ගනුදෙනු කරනකොට. හැබැයි චීනය ගැන මම විශේෂයෙන් කිව්වේ ඒ මොඩල් එක ඒගොල්ලන්ගේ ප්ලෑන් එක. ඒ මුහුදු සේද මාවතේ ඒගොල්ලන්ගේ තැන්න පාකිස්තානය වේවා, මෝල්ඩිව්ස් වේවා, කැම්බෝඩියා වේවා. දැන් කැම්බෝඩියා වගේ රටවල් වල වියට්නාම් කැම්බෝඩියා වගේ රටවල් වල ටූරිසම් කරපුවා. දැන් කියමු රෙස්ටෝරන්ට් එකක් තිබ්බ කියලා. දැන් අපි ගමු හික්කඩුව ගාල්ල මාතර පැසෙ පොඩි කඩ තියාගෙන අපේ තරුණ කණ්ඩායම් සුද්ධ වෙන කාලට ඒ කඩේ දාගෙන බිස්නස් කරනවා. ඊට පස්සේ අරුගම්බේ ගිහලා ඒගොල්ලන්ම දානවා. ඒ වගේ පොඩි ව්‍යාපාරික ස්ථාන පවා කැම්බෝඩියා වගේ වියට්නාම් වගේ රටවල කැම්බෝඩියන් ජාතිකය රුපියල් 25000ක් රෙන්ට් දෙනවා නම් චීන ජාතිකය රුපියල් 50000ක් දෙනවා. දීලා ගන්නවා. ඒ රටේ ජනතාවට ඒක නැතිවද? ඒ මොඩල් එකක්. මම ඒකට අපි එච්චර විරුද්ධ. එහෙම නැතුව ඇමරිකාවේ තියෙන විදේශ ප්‍රතිපත්තියක ඇමරිකාව ඉරාකයේ කරපු දේ ආයෝජන කරන එක වෙන ද ඇමරිකාවේ MCC ගිවිසුම ගන්නකෝ. ලංකාවේ MCC ගිවිසුම ගැන අම්බෝ කියපු කතා මරා ගන්න හැදුවනේ MCC ගිවිසුම ගැන. MCC ගිවිසුම මොනවද තිබ්බේ කියලා දන්නවද? ලෑන්ඩ් රෙජිස්ට්‍රි එක ඉලෙක්ට්‍රොනික කරන්න කියලා. එහෙම නැතුව මේ MCC එකේ විදේශ කුමන්ත්‍රණ තිබේ එක දෙයක් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන් දැන් කියමු දැන් මේ ඔබතුමා ඉඩමක් ගන්න යනවා නම් ඉඩමේ ඔප්පුව අරන් ගිහලා කච්චේරියට ගිහලා ඉන්කම් ෆ්‍රන්ට් ෂීට් කච්චේරිය ගිහලා බලනවා ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ මේක ඔයාගේ නමටද ඇත්තටම තියෙන්නේ කියලා. අද උතුරු නැගෙනහිර ගොඩක් කච්චේරිය වල තියෙන මේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට ගියාම ඩැමේජ් not available කියලා තමයි කියන්නේ. ඒ ඉඩමේ වටිනාකම 180ක විතර බහිනවා. ඇයි? ඒ ඉඩම ඔයාට අයිති ඔයා ගාව තියෙන ඔප්පු ඔක්කොම හැබැයි ඔයාගේ තමයි අවුරුදු 100ක් තිස්සේ ඔප්පුව අයිතිය කියලා වෙලා තහවුරු කරන්න බෑ. මොකද ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ මුකුත් නැහැ. ඒක සන්නද්ධ මේ කල්ලියක් කරන්නේ. ගිහිල්ලා ඒව නැති කරනවා. ඒතකොට ඉඩමේ වැලියු එක අඩු වෙනවා. ඒතකොට ඉඩම අඩු ගන්නට ගන්නවා. නැත්නම් හොරොප්පු ලියනවා. හොරොප්පු චෙක් කරන්න යද්දි නෑ. උසාවි යනවා. පිටරට ඉන්නේ අය UK 83 ගුටි කාලා UK ගිහිල්ලා ඉන්න මිනිස්සයා ඉඩමට හොරොප්පුවක් හදාගෙන යනවා. ඒ මිනිස්සයා උසාවියට යද්දි කච්චේරියට ගිහලා බලද්දි මුකුත් නැති. ඒ වගේ ඒක ලංකාවේ සියලු දෙනාටම පොදු ප්‍රශ්නයක්. MCC හරහා ඒ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා. හැබැයි MCC කියපුවා අම්බෝ මේක හොඳ නැහැ. ඒ ඇයිල ඩොනේෂන් එකක් ෆ්‍රී. අපි ඒකට පොලි ගෙවන්න ඕනෙත් නැහැ. සල්ලි ආ ඉල්ලන්නෙත් නැහැ. හැබැයි අද මේ චීනේ 1.5 බිලියන් ගිය පාර දෙනකලා ඒක අද යුවන් වලින් දීලා තියෙන ඇමරිකන් ඩොලරුත් නෙවෙයි. මොකද ඒගොල්ලන්ගේ ණය ඒගොල්ලන්ම දීලා ඒගොල්ලන්ම ආපහු ගන්නවා. ඉතින් මේ වගේ බැරෑරුම් මාතෘකා තියෙනවා. ඉතින් කතා කරනවා නම් මේවා ගැන කතා කරනවා නම් ඒක මේ අපි අද කතා කරපු හැම මාතෘකාවක්ම පැය එකමාරක විතර සංවාදයකට යන්න පුළුවන් නැත්නම් කතිකාවකට යන්න පුළුවන් මාතෘකා. ආර්ථික මේ වශයෙන් අපි පොදුවේ මුණ දීලා ඉන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක මඩකලපුවටත් එහෙමයි, යාපනයටත් එහෙමයි, මාතරටත් එහෙමයි, ගාල්ලටත් එහෙමයි. කොළඹ කොච්චර දිනුනේ කිව්වත් කොළඹත් මේ ප්‍රශ්න වලට මුණ දෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. පොදුවේ රටක් විදිහට මේ අර්බුදයෙන් ගොඩ එන්න තරුණ മന്ത്രിවරයෙක් විදිහට ඔබට තියෙන අදහස මොකක්ද? අංගෙන ඔබේ සම්දානය ඇතුළත ඒක සාකච්ඡා වෙලා ඇති. මෙහෙමයි තරුණයෙක් වශයෙන් ඇත්තටම අපි බාන්න ඕනේ අපේ ආර්ථිකයේ කඩා වැටෙන්න ප්‍රධානම හේතුව තමයි ඉස්සෙල්ලාම 2019 ඊස්ටර් ඇටැක් එක සිදුවීම. අද ඊස්ටර් ඇටැක් එකට මහා මොලකරුවෙක් කවුද කියලා නැති තාතකට ඇවිල්ලා තින්නේ. මම දැක්ක ප්‍රබල ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා අල්ලා දෙවියෝ තමයි මහා මොලකරුව කියලා. ඒතකොට ඒක පැත්තකින් තියමුකෝ ඒකෙන් ආර්ථිකය කඩා වැටෙනවා. ඊට පස්සේ කොවිඩ් පාලනය. මේ කොවිඩ් පාලනේ ඉතාමත්ම දුර්වලයි, ඉතාමත්ම අසාර්ථකයි. අද එන්නත් කරමින් අපි টොප් 10 රටේ ඉන්නකොට වැඩක් නැහැ 13000ක් මැරලා ආර්ථිකය කඩා වැටලා ඉවරයි. රයිට්. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලා මේ කොවිඩ් වසංගතය නිසා ආර්ථිකය කඩා වැටුන්නේ නැහැ ලංකාවේ. ලෝකේ හැම රටම කොවිඩ් තියෙනවා. හැබැයි ලංකාවේ කොවිඩ් පාලනය කරපු ක්‍රමය නිසා තමයි ලංකාවේ ආර්ථිකය කඩා වැටේ ලංකාවේ මේ ජන ජීවිත අහිමුනේ. අද ආර්ථිකය හදනවා කියලා කියන්නේ අපේ ඇවිල්ලා ඉම්පෝර්ට් මත පදනම් වෙච්ච රටක්. අද ලංකාව තුළ නිෂ්පාදනය කරන ලංකාවේ දෛනික වාර්ෂික අවශ්‍යතාවයන් 136ක කිරි. ඒතර ඉතුරු 164ම අපි පිටරටකින් ගේන්න ඕනේ. ඒ පිටරටින් ගේනවා කියන්නේ අපි ඩොලර් දීලා තමයි ගන්න ඕනේ. ඒතර විදේශ විනිමය එළියට යනවා. ඒ වගේ තත්වකදී අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ දේශීය නිෂ්පාදන වැඩි කරනවා නම් දේශීය නිෂ්පාදන වැඩි කරගන්න
ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. හැබැයි ඒක නෙවෙයි අපි කරන්නේ. අද ගත්තොත් එimhe නැගෙනහිර පළාතේ කිරිහරක් ඉන්න තෘණබිම්බල මහවැලි සංවර්ධන අධිකාරියට ආයත් ඉදම ඒ වල තමයි ලක්ෂ 2ක 3ක. ඒ කියන්නේ හම්බන්තොට හරකොත් මඩ කලපිය ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ දක්කන් ඇවිල්ලා දාලා තින්නේ කුඹුරු කරන කාලට. ඒ තෘණබිම් වශයෙන් අවුල් පරම්පරා ගානක් තිස්සේ ආපු අර ඉඩම් අද දේශපාලන අධිකාරියක් විසින් බෙදා දීලා තියෙනවා කජු මේවා හිටවන්න. බඩේරින් හිටවන්න. ඉතින් එතකොට දේශීය නිෂ්පාදනයේ කිරිහරක් වලින් අපි කිරි වැඩි කරන්නේ නැතුව කිරිහරක් කන තනකොළ තියෙන තැනවල ගිහිල්ලා බඩ ඒ කියන්නේ දුර්වල පාලනයක්. මේ වැක්සිනේෂන් ඩ්‍රයිව් එක අපි කර බලමු 60ට වඩා වැඩි කට්ටියට ඉස්සෙල්ලා දීලා තිබුණා මේ 12000න් සෑහෙන පිරිසක් බේර ගන්න තිබ්බා. ඒතකොට අද මේ අවුරුදු මාස ගාණක් ලොක්ඩවුන් කරන්න අවශ්‍ය වෙන්නේ. ලොක්ඩවුන් එකේ බලන්නකෝ. ඇඳිරි නීතිය අපිට ඔබතුමාට මතක ඇති 2020 මාර්තු මාසේ නොමිනේෂන් අස්සම් කරලා එදා රෑම දැම්ම ලොක්ඩවුන් මාසයක් විතර. ඕක එදා ඊට වඩා සති දෙකකට කලින් ඇත්තටම දාලා තිබුණා. ඒ ජීවිත බේර කරන්න තිබ්බා. හැබැයි මේ ආණ්ඩුවට ඕනයි නොමිනේෂන් එක කොහොම හරි ඉවර කරගෙන ඊට පස්සේ ලොක්ඩවුන් එකට යන්න. ඒ කියන්නේ සෙල්ෆිෂ්. එතකොට ඒ ලොක්ඩවුන් එක කාලේ ඇඳිරි නීතිය දාලා තිබ්බා. හරි ඇඳිරි නීතිය. මිනිස්සෙක් පාරටවත් එන්න බැරි තත්ත්වෙ තිබ්බේ. හැබැයි ඊට පස්සේ මේ 20 වෙනි සංශෝධනය කරන කාලේ 20 වෙනි පොකුර හැදුවානේ. 20 පාස් කරගන්න නිසා 20 පාස් වෙන දවස් වෙනකල් රට ලොක්ඩවුන් කරේ නැහැ. මිනුවන්ගොඩ පොකුරක් තියෙනවා කියලා දැන. එතකොට ලිහිල් කරලා තිබ්බේ. එතකොට ඇරලා දාලා ගාමන් ෆේද ලක්ෂ 40ක් 50ක් දෛනිකව එළියට යනකොට ස්ප්‍රෙඩ් එක නවත්තන්න බෑනේ. ඉතින් ඔය වගේ අසාර්ථක තීරණ සතම මේ ආර්ථිකය කඩා වැටෙන. දැන් මෙතනින් ඉදිරියට යනවා නම් අපි අලුත් ක්ෂේත්‍රවලට ඒ කියන්නේ අලුත් සබ්ජෙක්ට් වලට අපේ විදේශ විනිමය ලබා ගැනීම යන්න ඕනේ. මම නම් දකින්න IT ඉන්ඩස්ට්‍රි එක අපි ඊටාම ඉක්මනට දියුණු කරන්න වෙනවා. ඒ වගේම තමයි අපේ මොන හරි අපි වැලියු ඇඩිෂන්. ඒ කියන්නේ දැන් අපි කියමු ගෘහ සේවිකාව කියමුකෝ. අපේ පිටරටට යන තරුණ තරුණිය ගොඩක් යන්නේ ලේබරර්ස් අන්ස්කිල්ඩ් ලේබර්. ඒ කියන්නේ කිසිම මේ පුහුණුවක් නැතුවනේ යන්නේ. අපේ පුහුණුව දැන් අපි දැක්ක ජනාධිපතිතුමා කුවේට් වලින් ගිහිල්ලා මෙහි මුස්ලිම් මිනිස්සුන්ට බැන්නට එහෙ ගිහිල්ලා කුවේට් වල ගිහිල්ලා කතා කරලා තිබ්බා. කුවේට් රාජධානියෙන් රැකියාව අලුතෙන් ඉල්ලා තිබ්බා. ඒතර ඒ රැකියාව වල කියමු සාමාන්‍ය කාන්තාවක රැකියාවකට යනවා නම් අද යන්නේ මෙහෙකාර. ඕකම ලංකාවේ බබාලා බලා ගැනීම ගැන කෝස් එකක් කරලා පොඩි නොලෙජ් එකක් දීලා ගියා හවුස් මේ නැනි ඒ කියන්නේ මේ බබාලා බලා ගන්න රැකියාවට තමයි යන්නේ. එතකොට ඩොලර් 100ක් නම් අද නිකන් මෙහෙකාරියෝ කියන බබාලා බලා ගැනීමේ විශේෂත්ව මෙහෙකාරියෙක් වශයෙන් ගත්තොත් ඩොලර් 200ක් හම්බ වෙනවා. මම කියන්නේ ඒක මම නම් පිළිගන්නේ නැහැ මේ රටේ විදේශ විනිමය හොයන්න අපේ මේ අම්මලා පිට රට යාලා තමයි අපි හොයන්න ඕනේ කියලා. හැබැයි ස්කිල්ඩ් ලේබර් කියමු නිකන් ඩ්‍රයිවර් කෙනෙක් හැටියට යනවා. JCB පන්ති මෙහෙ ගෙන්නුවා නම් ෆ්‍රී රජෙන් JCB ඩ්‍රයිවර් හැටියට යන්න පුළුවන් නේ. හැබැයි ඒ වගේ අපි අලුත් විදිහට අපි හිතන්න ඕනේ. මේක වෙලා තියෙන්නේ එහෙම අලුත් විදිහට හිතන්න කැමති නැහැ. ඒ අලුත් විදිහට හිතලා අලුත් දේවල් කරලා ජනතාවගේ හිත දිනාගෙන ආණ්ඩු බලයේ සිටනට වඩා ලේසි ඔප්ෂන් එක මොකද්ද? දෙමළ අරහින් එන ගහනවා, තම්බිය මෙහින් නැගිටිනවා. ඒ වගේ නැත්තම් මේ ඇමරිකන් මේ කොන්ස්පිරසි එක කියන්නේ විදේශික කුමන්ත්‍රණයේ ඉන්න සිංහල මිනිහා මෙහෙම කියනවා. ඒ වගේ මානසිකත්වයක් එක ඉතින් ඉදිරියට යන්න ගියොත් මේ ආර්ථිකය හදාගන්න බෑ. සන්දානේ මටවත් නෙවෙයි කාටවත් හදන්න බෑ. හැබැයි දැන් ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගිය වෙලාවේ පොදුවේ ආරාධනා කරා දෙමළ ඩයස්පෝරාවට පවා එකතු වෙලා වැඩ කරමු කියලා. ඔව් දෙමළ ඩයස්පෝරාව පහුගිය මාස 6කට කලින් දෙමළ ඩයස්පෝරාව කියලා මාර්තු මාසයේදී තහනම් කරා. මම නම් දන්නේ නැති ජනාධිපතිතුමා ඒ කියන්නේ යම් කිසි ලොජික් එකක් තියෙන්න බෑ. ඩයස්පෝරා සංවිධානය බෑන් කරනවා. මානව හිමිකම් කොමිසම කියලා කියන අපි ඩයස්පෝරාත් එක්ක කතා කරනවා කියලා. ඔය ඩයස්පෝරා සංවිධානවල ලංකාව තුළ සෑහෙන ආයෝජන තිබ්බා. ඔය ඩයස්පෝරා කණ්ඩායම් බෑන් කරපු එකක්වත් බෙදුම්වාදීන් නෙමෙයි. බෙදුම්වාදී ඩයස්පෝරා ඉන්නවා. ඒ ඩයස්පෝරා ලංකාවත් එක්ක ගනුදෙනු ඒ ඩයස්පෝරා කියන්නේ ලංකාව රජය නිරාහාර ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්න. ලංකාව රජයත් එක්ක කතා කරන්නත් එපා. ඒ වගේ තත්ත්වයක්. අපිත් ජනාධිපතිතුමා ඩයස්පෝරාව තහනම් කරන්න කියලා මෙහෙ බෑන් කරලා එහෙ ගිහිල්ලා එක්කනේ මම ඒකයි කිව්වේ. ඒ ඩබල් ගේම්. එතකොට ඒක වහගන්නද දන්නේ ලංකාවේ අපි දැක්ක මේ ළඟදී ආය ප්‍රහාරයක් එල්ල වෙයි කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්වත් කරලා නැහැ. කවුද ආයෝජනය කරන්නේ මේ ලංකාවට ඕන වෙලාවක බෝම්බයක් පුපුරන්න පුළුවන් රටක් කියලා කිව්වනේ. ඔබතුමා ඇවිල්ලා රුපියලක් හරි මේ රටේ දායිද මේ ඕන වෙලාවක බෝම්බයක් පුපුර රටක අස්ථාවර රටක? ඔබතුමා ටුවරිස්ට් කෙනෙක් හිටිය ලංකාවට එයිද ඕන වෙලාවක? බිකත් අපි දැක්ක පහුගිය කාලේ හෝටල් වල බෝම්බ පිපුරුවේ. හෝටල් වල ඇවිල්ලා ආයේ මිනිස්සු ඉඳීද? ඒ රජයේ මේකට ඉතාමත්ම දැඩි ස්ථාවරයක් අරගෙන ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ මේවා ගැන. පොදුවේ නෙමෙයි මේ ප්‍රකාශය ගැන. ඒ කියන්නේ මේ අන්තවාදීන් නැවත හිසෝසලගෙන අන්තවාදීන් ලංකාවේ ඉන්නවා. ඒව ගැන කරුණා කරලා පරීක්ෂණ කරලා ඒ අන්තවාදීන් ගහලා පන්නන්න, හිරේ දාන්න. කියන්නේ ඔබතුමාලත් එකඟයි ඕනෑම මට්ටමක අන්තවාදීන්
මේ ක්ෂේත්‍රය තුළ මේ ප්‍රවාහන සිටිතු නෑ කියලා. අන්තවාදීන් කියන එකට ඉඩක් නැහැ. ඉතින් ඒක හැමෝම ඕන එකනේ දන්නවනේ. හැබැයි අන්තවාදීන් කියලා එක ජාතියක් ටාගට් කරන්නත් හොඳ නැහැ. අන්තවාදීන් ඉන්නවා කියලා ඒක මැතිවරණ ව්‍යාපාරයක් කරගන්නත් හොඳ නැහැ. අන්තවාදී කණ්ඩායම ඉන්නවනම් දන්නවනම් පොලිසිය පැමිණිලා දාන්න පරීක්ෂණයක් කරන්න ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්න හරි පුද්ගලයාද මේ දැන් ඇතෙන් දේශපාලන දඩයන් කිරීමක් නෙවෙන්නේ මේ අන්තවාදීන් කියලා. අපි කවදාත් අන්තවාදීන්ට මේ ඉඩ දෙන්න කියලා කියන්නේ එහෙම කියලා නම් මේ කියන පුද්ගලයා මිනිස්සෙක් වෙන්නත් බෑ. හැබැයි ඒ අන්තවාදීන් පෙන්නලා අන්තවාදී කියලා කණ්ඩායම් පෙන්නලා රටේ ආර්ථිකය තවත් විනාශ කරන්න කියන එපා කියන එක තමයි මගේ ඉල්ලීම තියෙන්නේ. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි අද අපේ ආරාධනය දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකයන් රාසමානික්කම් මන්ත්‍රීතුමාට අපේ ආරාධනය පිළි අරගෙන වැඩසටහනට ආවට බොහොම ස්තුතියි මන්තුමා. බොහොම ස්තුතියි මාවත් මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පිළිබඳව. ඉතාමත්ම වැදගත් මාතෘකා කීපයක් අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. මීට වඩා පුළුල්ව තව දවසක අපි සාකච්ඡා කරමු. අපි කලින්ම සාකච්ඡා කරලා එක මාතෘකාවක් ඕනනම් අරගෙන ඒ කියන්නේ සිංහල මිනිස්සුන්ට නැති දෙමළ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියන මාත. නැත්තම් ආර්ථිකය ගැන මොකද්ද අපිට කරන්නේ? ඒ වගේ මොකද ඔක්කොම බැරෑරු මාතෘක අපි එහෙම අද ඔක්කොම ඇල්ලුවා. ඒනට ඉතින් මම හිතන්නේ රටේ ඒක නිසා රටේ ජනතාවට මගේ කරන්න තියෙන එකම ඉල්ලීමක් හැටියට මම කරන්නේ තරුණ ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම ඉල්ලන්නේ මේ රට තුළ සියලු ජාතීන්ට සියලු ආගම් වලට ගරු කරන මානව හිමිකම් වලට ගරු කරන හොඳ යහපත් සමාජයක් වශයෙන් අපි සියලු දෙනාම එකට එකතු වෙලා සියලු ජාතීන්ට මේ රටේ වෙල්කම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔක්කොම එක ශ්‍රී ලාංකිකයලා කියන තත්ත්වයකට අපි ඔක්කොම ගියොත් මිස මේ රට ගොඩ දාන්න බෑ. දේශපාලඥයින් අපිව බෙදයි. මමත් දේශපාලඥයෙක්. හැබැයි මම දේශපාලඥයෙක් වුණාට මම කවදාවත් මගේ බලයට එන්න ඕනේ කියන මතේ මම දේශපාලනය කරලා නැහැ. එහෙම කරනවා නම් මම අද දෙමළ මොන හරි මාධ්‍යයක තමයි මම අද මේ වැඩසටහන කරන්න. එහෙම නැතුව මම ඡන්දයක් බලාපොරොත්තු වෙලා මේ මාධ්‍යයට ආවේ. ඒක නිසා ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. කොවිඩ් වසංගතයෙන් සියලු දෙනාම ආරක්ෂාව ඉන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඔබටත් මමත් බොහොම ස්තුතියි මාව ආරාධනා කරන්න. බොහොම ස්තුතියි ඔබතුමාටත්. බෙදුණු තැන ගමනක් නැත එක්ව මිස ඒ බව අපි අවධාරණය කරමින් ඒ පිළිබඳව ඔබට සිහිපත් කරමින් අද අන්ලිමිටඩ් තුලින් සමුගන්නවා ප්‍රාර්ථනාවේ සමට සුබ රාත්‍රියක් ආයුබෝවන්. Net FM Unlimited.